අයිබෝන් දොළ පුතාලා අයිබෝන් මම ඇහෙනව නේද? රයිට් ඕකේ. හරි. හොඳයි. එහෙනම් පුතාලා අපි 10 ශ්‍රේණියේ පාඩම් මෙතන ඉඳන් තමයි අපි ආරම්භ කරන්නේ. රයිට්? එතකොට දැන් මෙතෙන්දි මම ඇත්තටම සතියකට දවස් දෙකක් කරනවා. රයිට්? ඒ කියන්නේ ඉරිදා හවස 6:00ටයි අඟහරුවාදා හවස 7:00ටයි. සතියකට ක්ලාස් දෙකක් කරනවා. එතකොට ක්ලාස් දෙකටම සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙන්නත් ඕන ඔයාලට. රයිට්? ඒ මොකද මම එහෙම කරන්නේ මේ පාඩම් 10 ශ්‍රේණියේ පාඩම් ටික අපිට හරියට ඉවර කරන්නත් ඕන. ඒ වගේම තමයි මම මේකේ ප්‍රශ්න ගොඩක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි? ඒකම තමයි 9 ශ්‍රේණියෙත් ප්‍රශ්න ඒවා පුනරීක්ෂණය කරන්න මම අදහස් කරන ඔයාලට. මොකද දැන් O level විභාග කියලා කියන්නේ 9 10 11 ඔය අවුරුදු තුනෙන් එන්නේ. එතකොට අපි 9 10 දැන් 10 ශ්‍රේණිය වෙනකොට 9ත් මතක් කරගෙන යන්න තමයි මම අදහස් කරන්නේ. ඒකට වෙනමම ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 9 ශ්‍රේණියෙත්. හරි? ඒ කියන්නේ මගේ අරමුණ එතකොට ඔයාලා හොඳට O level විභාගේ කරා ගෙන යන්න. හරි? ඒක තමයි මගේ අරමුණ. එතකොට මම මේ වෙනුවෙන් ඔයාලට මම මහන්සි වෙන ඇත්තටම සතියේ දවස් දෙකක් තියෙනවා. එතකොට මම ඇත්තටම මම ඔයාලත් එක්ක සාකච්ඡා කර කර තමයි උගන්වන්නේ. රයිට්? කණ්ඩායම කුඩා වුණාට කමක් නැහැ. මොකද එහෙම වුණාම ගෲප් ක්ලාස් එකක් විදිහට ඔයාලටත් ඉගෙන ගන්න හරි ලේසි. ප්‍රශ්න අහන්න පුළුවන්. මම මයික් එක ඔෆ් කරලා නෙවෙයි උගන්වන්නේ. අර ෆිසිකල් ක්ලාස් එකක් වගේ තමයි ඒ එක්ස්පීරියන්ස් එක ඔයාලට ලැබෙනවා. ওই ටික තමයි මට කියන්න තියෙන්නේ. කමන්න පුතාලා අපි මෙහෙම පටන් ගන්න අපි යමු ඉදිරියට. මං ගැන විශ්වාසය තියන්න මම ඔයාලව විද්‍යාවේ හොඳ තැනකට අරන් යනවා. රයිට්? හොඳට පාඩම කියලා දීලා ප්‍රශ්න ගොඩක් සාකච්ඡා කරලා හරි හොඳ ලකුණු සංඛ්‍යාවකට මම අරන් යන්න මම උපරිම උත්සාහය දරනවා. ඔයාලත් ඔයාලගේ පැත්තෙන් උපරිම උත්සාහය දරන්න හොඳට පාඩම් කරලා දෙන පැවරුම් හරියට කරලා එහෙම කරන්න. හරිද? එතකොට මම අද ගෲප් එකට මම දාලා තියෙනවා ටියුට් එකක්. මම දන්නවක අද ඔයාලා print out ගන්න නැතුව ඇති. right? print out ගන්න නැතුව ඇති. මොකද කෙටි කාලයක් තුලනේ මම දාලා තියෙන්නේ. එතකොට මම කල් තියා දානවා ඇත්තටම. හරි? එතකොට print out ගත්තේ නැහැ කියලා ඒ කියන්නේ මේ මොනවත් හිතන්න යන්න එපා. අපි අඟහරුවාදා ක්ලාස් එකට එනකොට ඔයාලා ඔක print out එක අරගෙන එන්න. හරි? එතකොට අපි දැනට කතා කරගමු මේ දෙන ටික හැබැයි පොඩි කොලයක හරි කමන්නේ නෝට් කරගන්න. print out එක අරගෙන ඒකේ හිස්තන් පුරවන්න. හරිද? print out ගත්තද? අරන් තියනවද කවුරු හරි? notes. ඔව් සර්. ඔව්. කීප දෙනෙක් හරි අරගෙන නැති නේ. හරි. එතකොට ඔයාලට අඟහරුවාදට සම්බන්ධට පුළුවන් නේද? ඔව් සර්. දැන් අඟහරුවාදා වල පන්තියක් තියෙනවා. ඔව් අඟහරුවාදා පුතේ 7:00ට තියෙන්නේ. මෙහෙමයි ඉතින් මම රෙකෝඩ් එක දානවා ඇත්තටම. මම රෙකෝඩ් එක දානවා ගෲප් එකේ දැන් මේ ගෲප් එකේ ගොඩක් අය සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් ඉස්සරහටත් සම්බන්ධ වෙයි. මොකද මම එහෙම ලොකු කැම්පේන් එකක් කරලා නැහැ. රයිට්? එතකොට මම රෙකෝඩ්ස් එක දානවා. ඔයාලා රෙකෝඩ් එක බලන්න පුළුවන්. හරි? එතකොට පන්ති ගාස්තු විදිහට මම රුපියල් 1000ක් අය කරනවා. හිතාමත්ම සාධාරණ මුදලක් අය කරන්නේ නේ. ලොකුත් නෑ, පොඩිත් නෑ නේ. මධ්‍යස්ථ ප්‍රමාණයේ මුදලක් තමයි අය කරන්නේ. රයිට් ඕකේ. හොඳයි. අපි එහෙමනම් පාඩම පටන් ගමු දාලා. ඔයාලගේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම තමයි ජීවයේ රසායනික පදනම. රයිට්? ජීවයේ රසායනික පදනම තමයි පළවෙනි පාඩම. හරිද? ඔයාලා දැන් ඉතින් දන්නවනේ ජීවීන් ගැන නේද? ජීවීන් දැන් 6 ඉඳලම අපි කතා කරොත් එහෙම 6 ඉඳලා මතක් කරොත් එහෙම අපි 6 දිනන් ජීවීන් කියලා කියන්නේ වර්ධනය වන පණ ඇති දේවල්ට තමයි අපි කියන්නේ ජීවීන් කියලා. නේ? වර්ධනය වන පණ ඇති දේවල් වලට අපි කියනවා ජීවීන් කියලා. 6 දී අපි ඉගෙන ගත්තේ එහෙමයි ජීවීන් කියලා. ඊට පස්සේ අපි එතෙන්දී ඇත්තටම ජීවීන් කොටස් තුනකට අපි බෙදුවානේ. නේද?
ජීවීන් කොටස් තුනකට බෙදුවා. ශාක, සතුන් හා ශුද්‍ර ජීවීන් කියලා අපි කොටස් තුනකට බෙදුවා. අන්න ওই කට්ටිය තමයි ඒතකොට ජීවීන් නේ. ශාක, සතුන් හා ශුද්‍ර ජීවීන්. right. එතකොට ජීවය කියලා කියන්නේ ඔන්න ඔය කාණ්ඩ තුන. right. ශාක, සතුන් හා ශුද්‍ර ජීවීන්. එතකොට මේ කාණ්ඩ තුනම නිර්මාණය වෙන්න සඳහා දායක වෙලා තියෙන මූල ද්‍රව්‍ය මොනවාද? සහ මේ ජීවය නිර්මාණය වෙන්න දායක වෙලා තියෙන අණු මොනවද කියන එක තමයි අපි අද ඉගෙන ගන්න. right. මේ පාඩමේදී ඉගෙන ගන්නේ අන්න ඒක. right. ජීවීන් සෑදීම සඳහා දායක වෙලා තියෙන මූල ද්‍රව්‍ය. right. ජීවීන් සෑදීම සඳහා දායක වෙලා තියෙන මූල ද්‍රව්‍ය. ඒ වගේම සංයෝග. මොන වගේ සංයෝගද දායක වෙලා තියෙන්නේ? right. අන්න ඒවා ගැන තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්න පුතාලා. හරිද? ඔයාලා දැන් 10 ශ්‍රේණියේදීත් ඉගෙනගෙන තියෙනවා මූල ද්‍රව්‍ය. දැනට විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මූල ද්‍රව්‍ය 115කට වඩා. හරි? මූල ද්‍රව්‍ය 115කට වඩා හොයාගෙන තියෙනවා. ඒක තමයි ওই ආවර්තිතා වගුවේ දක්වලා තියෙන්නේ. නේ? ආවර්තිතා වගුව ඔයාලා දන්නවනේ. ආවර්තිතා වගුවේ ඒ මූල ද්‍රව්‍ය දක්වලා තියෙනවා. හරි? මේ මූල ද්‍රව්‍ය 115න් 92ක්. right? 115න් 92ක් මූල ද්‍රව්‍ය 115ක් තියෙනවා. ඒ මූල ද්‍රව්‍යේනොත් 92ක් විතර අපි සලකනවා ස්වභාවික මූල ද්‍රව්‍ය කියලා. right? ස්වභාවික මූල ද්‍රව්‍ය කියලා කියන්නේ ස්වභාවයේ පවතින මූල ද්‍රව්‍ය පුතාලා. හරි? එතකොට අනිත්‍යව කොහොමද? ස්වභාවයේ පවතින්නේ නැද්ද? අනිත් මූල ද්‍රව්‍ය පුතාලා කෘත්‍රිම මූල ද්‍රව්‍ය. කියන්නේ විද්‍යාඥයන්ට නිර්මාණය කරන්නත් පුළුවන්. න්‍යෂ්ටික ක්‍රියාකාරීත්වයන් මගින් විකිරණශීලී මූල ද්‍රව්‍ය නිර්මාණය කරන්න පුළුවන්. හරි? හැබැයි ස්වභාවික පවතින මූල ද්‍රව්‍ය 92ක් විතර තියෙනවා. right? එතකොට මේ 92නොත් මූල ද්‍රව්‍ය 25ක්. මේ 92නොත් මූල ද්‍රව්‍ය 25ක් විතර පවතිනවා මේ ජීවීන්ගේ දේහය තුල. ජීවීන්ගේ ශරීර තුල. නැත්නම් ශාක තුල. right? මූල ද්‍රව්‍ය 25ක් විතර පවතිනවා. මූල ද්‍රව්‍ය කියනක ඔයාලා දන්නව ඇතිනේ නේද? පරමාණු එහෙම නේ? right? අපි එතන පොඩ්ඩක් මතක් කරොත් එහෙම නේ. දැන් අවකාශයේ තියෙනන්නේ අවකාශයෙන් ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත දේවල් වලට අපි කියනවා පදාර්ථ කියලා. නේ? අවකාශයෙන් ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත දේවල් අපි කියනවා පදාර්ථ කියලා. එතකොට මේ පදාර්ථ හැදිලා තියෙන මොන වගේද? පරමාණු වලින් නේ. ඒක ඉගෙන ගත්ත 10 දී. පරමාණු වලින් තමයි ඉගෙන ගත්තේ නේ. එතකොට මේ පරමාණු right? පදාර්ථයේ කුඩාතම එක කියන්නේ පරමාණු කියලා කියන්නේ නේ. ඒ පරමාණු වර්ග තමයි අපි අර ආවර්තිතා වගේ දක්වලා තියෙන්නේ. එතකොට එක එක පරමාණු කොට අපි කියන මූල ද්‍රව්‍ය. right? ඒ හැදිලා තියෙන ද්‍රව්‍ය අපි කියන මූල ද්‍රව්‍ය. ඒක දන්නවනේ නේද? ඔයාලා දන්න මූල ද්‍රව්‍ය ටිකක් කියන්නකෝ බලන්න. oxygen, hydrogen, hydrogen. අය helium, helium නේ ආර්ද්‍රතාව මතකයි නේ hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine නේ. sodium, magnesium, aluminum, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. මතකයිද? ආර්ද්‍රතාව. okay. මතක තියෙන්න ඕන. හරි? මන්න ඔය කවි නම් මතක තියාගන්න නැහැ පුතාලා. හරි? මොකද කවි ආයේ පරිවර්තනය කරන්න ඕන. හරි? කවි ආයේ පරිවර්තන කරන ඒක පරිවර්තන කර කර ඉන්නකොට වෙලාව ගිහින් ඉවරයි. right? ඒ කියන්නේ කෙලිම ආර්ථිකව මතක තියාගන්න මේ විදිහටම. right. අන්න ඒ වගේනේ ඒ වගේ මූලද්‍රව්‍ය 115ක් විතර තියෙන නූතන ආවර්තිතාව වගේ. ඒකනොත් 92ක් තියෙන ස්වභාවික මූලද්‍රව්‍ය. ඒ ස්වභාවික මූලද්‍රව්‍ය 92නොත් මූලද්‍රව්‍ය 25ක් පවතිනවා මේ ජීවීන්ගේ සෛල නිර්මාණය වීම සඳහා ජීවි දේහයන් හැදීම සඳහා. right? හරිද? ඒ 25නොත් right? ඒ 25නොත් ඒ මූලද්‍රව්‍ය 25නොත්
ඇත්තටම මූලද්‍රව්‍ය හතරක් තමයි 100කට 96ක් විතරම තියෙන්නේ. right? ඒ මූලද්‍රව්‍යනොත් හතරක් තමයි පවතින්නේ 196ක්. 196ක් පවතින්නේ ඒ මූලද්‍රව්‍යනොත් හතර වර්ගයක් විතරයි. මොනවද මේ හතර වර්ගය? ඔයාලා ඉගෙන ගන්න නැත්නම් නේ තාම 10 හතර නේ මොනවද? ඒ මූලද්‍රව්‍ය හතර තමයි ඔක්සිජන්. මේක මකන්නම්කො පොඩ්ඩක්. ආවර්තිතා වගේ මූලද්‍රව්‍ය 115කට වඩා තියෙනවා. ඒකේ මූලද්‍රව්‍ය 92ක් වෙන්නේ ස්වභාවික පවතින මූලද්‍රව්‍ය. ඒකෙනුත් මූලද්‍රව්‍ය 25ක් තමයි ජීවීන්ගේ සෛල තුල පවතින්නේ ජීවීන් නිර්මාණය වීම සඳහා. මේ 25නුත් මූලද්‍රව්‍ය හතරක් තමයි 196ක්ම තියෙන ප්‍රතිශතයක් විදියට. මේ හතර තමයි මොනවද? ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන්. right? ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන්. මේ හතර දෙනා තමයි මේ ජීවයේ නිර්මාණය සඳහා වැඩිපුරම දායක වෙලා තියෙන්නේ. right? ඊට අමතරව තව ඉතිරි හතරක් ඉතිරිනේ නේ. ඔක්සිජන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පවතිනවා ඔක්සිජන් 65ක් පවතිනවා. කාබන් ගත්තොත් එහෙම 118ක වගේ ප්‍රතිශතයක් තියෙනවා. හයිඩ්‍රජන් ගත්තොත් 10%ක් පවතිනවා. නයිට්‍රජන් 3%ක් පවතිනවා. right? ඒතර මේ ටික ඔක්කොම එකතු කරපුවම 96යි ඉතිරි 104 වෙන්නේ පුතාලා අනිත් ටික. දැන් මෙතන හතරක් ගියාට පස්සේ තව 21ක් වගේ ඉතිරි වෙනවා නේ. right? එතෙන්ඩයි තියෙනවා කැල්සියම්, මැග්නීසියම්, යකඩ, ක්ලෝරින්, සෝඩියම් අන්න ඒ වගේ මූලද්‍රව්‍ය. right? හරි. හරි. දැන් මට කියන්න එහෙමනම් මම ඔක ටියුට් එකේ දාලා තියෙන මෙන්න මේ විදිහට ටියුට් එකේ දාලා තියෙන පුතාලා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් දාලා තියෙනවා නේ. මේ ප්‍රස්ථාරෙ මෙන් බලන්න 165ක ප්‍රමාණයක් තියෙන්නේ ඔක්සිජන්. 165ක ප්‍රමාණයක් තියෙන ඔක්සිජන්. එතකොට 118ක් තියෙනවා කාබන්. 110ක් තියෙනවා හයිඩ්‍රජන්. 103ක් තියෙනවා නයිට්‍රජන්. 104ක් තියෙනවා වෙනත් මූලද්‍රව්‍ය නේ. ස්කන්ධය අණුව. right? මේක කියවන්නකෝ බලන්න ඔයාලා. පොඩි ළමයි වගේ කියවන්න ඕන. මට ඇහෙන්නේ කියවන්න. 6 ළමයි නම් හොඳට කියවනවා. කියවන්න පුතේ එක්කෙනෙක් කවුරු හරි. හැමෝම කියවන්න. ඒක තමයි මතක හිටින්නේ. මානව දේහයේ අඩංගු විවිධ මූලද්‍රව්‍ය සංයුතිය ස්කන්ධය අනුව ජීවිතයේ රසායනික සංයෝග ගණනාවක දායකත්වයෙනි. මෙම සංයෝග දෙකේ මූලද්‍රව්‍ය එකිනෙක සංයෝජනය වීමෙනි. දැනට ලෝකයේ ස්වාභාවික මූලද්‍රව්‍ය 92ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් 25ක් පමණ ජීවී දේහ තුළද අන්තර්ගත වේ. ඒ අතරින් ප්‍රධාන මූලද්‍රව්‍ය 4ක් ජීවී දේහ වල බහුලව ඇත. ඒවා නම් right. එහෙමනම් පුතාලා දැන් අර ටියුට් එක තියෙන කට්ටිය ලියා ගන්න, නැති කට්ටිය කොලේක ලියා ගන්න. right? ඔයාලා කොහොමද පොතක් තියා ගන්න ඕන? ෆයිල් කවරයක් තියා ගන්න ඕන. දෙන ටියුට් ෆයිල් කවරේ දා ගන්න ඕන. half sheet ෆයිල් කවරේ තියා ගන්න. මොන හරි අතිරේක කරුණු තිබුණොත් එහෙම ඒ half sheet වල ලියලා මේ ටියුට් එකට attach කරගන්න. හරි? ඔක්කොටම කලින් පුතාලා අන්න ඒක හදා ගන්න. දැන් ඊළඟ දවසේ එනකොට ෆයිල් කවරයක් හදාගෙන 10 ශ්‍රේණිය කියලා දාලා පොතකුත් තියාගන්න. අන්න ඒ ටික හදා ගන්න ඕනේ. right? නැත්නම් අහුවෙන කොලේ ලියන්න යන්න එපා. හරි? අපි ඉගෙන ගන්නකොට අපේ පිළිවෙලක් තියෙන්නත් ඕනේ නේ. ලස්සනට තියෙන්න එපා. එතකොට තමයි පොතක් වුණත් කියවන්න හිතෙන්නේ. හරි. එතකොට මෙතන ලියන්න පුතාලා මොනවද මේ හතර? එක ඔක්සිජන්. ඔක්සිජන්. right? ඒ පිළිවෙලටම ලියන්න එක ඔක්සිජන්. ඔක්සිජන් කියලා වචනේ ලියන්න. right? ඔක්සිජන්.
ඔක්සිජන් O නේද? ප්‍රතිශතයත් ඒක ඉස්සරෙන් දාගන්න 65යි. එක ඔක්සිජන්. දෙක මොනවාද? කාබන්. කාබන් දෙවෙනියට තියෙන 118යි. තුන හයිඩ්‍රජන්. සියයට 10යි. හතර නයිට්‍රජන්. නයිට්‍රජන් 3යි. right 3යි. ප්‍රධාන මූලද්‍රව්‍ය 4. ජීවය නිර්මාණය වීම සඳහා දායක වුණු ප්‍රධාන මූලද්‍රව්‍ය 4. right ටක් ගාලා කියන්න මට. හැමෝම කියන්න. Oxygen, carbon, hydrogen, nitrogen. පිළිවෙලට කියන්න ඕනේ. වැඩි එකේ ඉඳලා අඩු එකට නේ. ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. මතේ තියන්න. ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. right කටපාඩමටම ගන්න එක එහෙමම. හරි? right. හරි. එතකොට මේ ටික ඔක්කොම 96යිනේ. එතකොට තව 104ක් ඉතිරිනේ. ඒ 104 තමයි තියෙන්නේ සල්ෆර්, ෆොස්ෆරස්, පොටෑසියම් නේද? සල්ෆර් තියෙනවා, ෆොස්ෆරස් තියෙනවා, ඊට පස්සේ පොටෑසියම් තියෙනවා, iron, chlorine, අයන් තියෙනවා නේද? අයන්, ක්ලෝරින්, sodium, සෝඩියම් තියෙනවා, magnesium, මැග්නීසියම් තියෙනවා, right කැල්සියම් තියෙනවානේ. කැල්සියම් නැත්නම් ඉතින් අපිට ඉන්නත් බෑනේ නේ. අපි ඇට සැකිල්ල ඇදලා තියෙන්නේ කැල්සියම් වලින් නේ. ඇට සැකිල්ල, දත් කැල්සියම් වලින් හැදලා තියෙන්නේ. මෙන්න මේ ටික. right මේ ටිකත් මතක තියාගන්න ඕන ඔයාලා. මොනවද තියෙන්නේ කියවන්න බලන්න. කැල්සියම්, මැග්නීසියම්, Calcium, magnesium, sulfur, සල්ෆර්, phosphorus, ෆොස්ෆරස්, potassium, iron, chlorine, සෝඩියම් නේ. right මේවා අඩුවෙන් තියෙන්නේ. මේවා ඉතාමත්ම අඩුවෙන් තමයි තියෙන්නේ. හැබැයි අඩුවේ තිබ්බට මේ හැම එකක්ම අපේ ක්‍රියාකාරීත්වයට වැදගත්. හරි හැමදේම අඩුවෙන් වුණාට අපිට තියෙන්නම ඕන. එහෙම තිබුණ නැතුනොත් එහෙම අපිට විවිධ ලෙඩ රෝග හැදෙනවා, ඌනතා රෝග හැදෙනවා. right කැල්සියම් අඩු වුණාම ලෙඩ රෝග හැදෙනවා. පොටෑසියම් අඩු වුණාම ලෙඩ රෝග හැදෙනවා. right සල්ෆර් තියෙනවා, ප්‍රෝටීන් අණු වලට බැඳිලා තියෙනවා සල්ෆර්. අමාර ප්‍රෝටීන් අණු වල තියෙන සල්ෆර්. right මේ හැම දෙයක්ම ජීවී ක්‍රියාවලට වැදගත් වෙනවා. right අඩුවෙන් වුණාට මේවා තියෙන්නම ඕන. නැති වුණොත් අපිට ලෙඩ රෝග හැදෙනවා, ඌනතා රෝග හැදෙනවා. right හරි. හරි ඒක තියෙන පුතාලා ඒක ලියා ගන්න ඕන. හරි. ඊළඟට අපි කතා කරනවා ජීවී දෙහි තුල ඇති සංයෝග ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ වර්ග කළ හැක. සංයෝග නේ. මේ මූලද්‍රව්‍ය තනිව පවතින්නේ නැහනේ. මේ මූලද්‍රව්‍ය ශරීරය තුල තනිව පවතින්නේ නැහැ. ඒගොල්ලෝ එකතු වෙලා සංයෝග හදාගෙන තමයි තියෙන්නේ නේ. right තනිව පවතින්නේ නැහැ මේ මූලද්‍රව්‍ය සියල්ලම. ඒගොල්ලෝ ඉන්නේ සංයෝග විදියට. හරි එතකොට ජීවිත අපේ ශරීරයේ සංයෝග ආකාර දෙකක් පවතින පුතාලා. සංයෝග ආකාර දෙකක් පවතිනවා. අපි ඒක බෙදන්නේ කාබන්
තියෙනවාද නැද්ද කියන එක මත තමයි අපි ඒක බෙදන්නේ. right? කාබන් තියෙන සංයෝග අපි හඳුන්වනවා කාබනික සංයෝග. කාබන් නැති සංයෝග අපි හඳුන්වනවා අකාබනික සංයෝග. අන්න එතකොට අපි ජීවි දේහයේ තියෙන සංයෝග අපි ප්‍රධාන ආකාර දෙකකට බෙදනවා. එකක් තමයි කාබනික සංයෝග. right? කාබනික කාබන් සංයෝග කියලා කියන්නේ කාබන් පවතින සංයෝග. කාබන් පවතින සංයෝග. අනිත් සංයෝගය තමයි අකාබනික සංයෝග. right? අකාබනික සංයෝග. ඒ කියලා කියන්නේ කාබන් නොපවතින සංයෝග. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. මේක මෙහෙම අපි කිව්වට කාබන් තියෙනවත් මේකේ තියෙන පුතාලා. අපි කියන්නේ එහෙමයි. කාබන් නොපවතින සංයෝග කියලා තමයි කියන්නේ. මම කියන්නකො මොනවගේ තියෙන්නේ කියලා නේ. right. කාබනික සංයෝග පුතාලා අපේ ජීවේ අපේ දේහයේ ප්‍රධාන ආකාර 4ක් පවතිනවා. right? මොනවද? කාබෝහයිඩ්‍රේට්. carbohydrate, protein, lipid, ඊට අමතරව නියුක්ලික් අම්ල. මේ හතර තමයි මේ හතරට අපි කියනවා ජෛව අණු කියලා කියනවා. right? ජෛව අණු කියලා ජෛව කියලා කියන්නේ ජීවයනේ. ජීවයේ නිර්මාණය වීම සඳහා ගොඩක්ම දායක වෙලා තියෙන අණු. right? අපි කියනවා ජෛව අණු. හැබැයි ඊට අමතරව මේ තුල තව පවතින්න පුළුවන් මොනවද? විටමින්. right? විටමිනුත් තියෙනවා. හැබැයි මේ හතර තමයි අපි සලකන්නේ ප්‍රධාන සංයෝග හතර. ප්‍රධාන කාබනික සංයෝග හතර කියලා අපි සලකන්නේ මේ හතර. හැබැයි ඊට අමතරව විටමිනුත් තියෙනවා. ඒකත් ලිව්වට කමක් නැහැ. විටමිනුත් ලියන්න ඕන. right? ඔන්න මේව ඔයාලා දන්නවනේ. right? අර පෝෂක පදාර්ථ ටිකනේ මෙතන තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, විටමිනුත් තියෙන පහලින් නේද? khනිජ ලවණ මෙතන නැහැ හැබැයි. අපි ගත්තොත් එහෙම පෝෂක නේ පෝෂක පදාර්ථ ගැන අපි කතා කරොත් එහෙම නේ අපි කියන්නේ මොනවද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, විටමින් හා khනිජ ලවණ. නේ? මෙතන khනිජ ලවණ නැහැ. right? කාබෝහයිඩ්‍රේට් තියෙනවා, ප්‍රෝටීන් තියෙනවා, ලිපිඩ තියෙනවා, විටමින් තියෙනවා. khනිජ ලවණ වෙනුවට පවතින මොකද්ද? නියුක්ලික් අම්ල. right? නියුක්ලික් අම්ල කියලා තියෙනවා. જાතියක් තියෙනවා. right. හරි. ඊට පස්සේ දැන් මේ පැත්තේ අකාබනික සංයෝග. අකාබනික සංයෝග කියලා කියන්නේ මොනවද අපි? කාබන් අඩංගු නොවන නේ. කාබන් අඩංගු නොවන මොනවද? ජීවි දේහයේ වැඩිපුරම තියෙන මොනවද? වතුර තියෙන්නේ. right? අපේ ඇඟේ වැඩිපුරම තියෙන මොනවද? වතුර තියෙන්නේ, ජලය. ඊට අමතරව තියෙනවා අර khනිජ ලවණ ටික මෙතෙන්ද වැටෙන්නේ. khනිජ ලවණ නේ. කැල්සියම්, මැග්නීසියම් අර අපි කිව්වේ ඉස්සල්ලා නේ. කැල්සියම්, මැග්නීසියම්, ෆොස්ෆරස්, පොටෑසියම්, සෝඩියම්, right? අන්න මෙතෙන්ද වැටෙනවා. හරි? ඊට අමතරව වායු වර්ග. right? අපේ දේහයේ තියෙනනේ වායු වර්ග. ඔක්සිජන් නේ. අපේ ශරීරය තුල ඔක්සිජන් පවතිනවා. ඔක්සිජන් වායුව. ඊට අමතරව මොනවද? කාබන් ඩයොක්සයිඩ්. අන්න කාබන් ඩයොක්සයිඩ්. හරි? මම ඒක රතු පාටින් ලියන්නම්. දැන් අපි කියන්නේ කාබන් නොපවතින සංයෝග කියලා තමයි අපි කියන්නේ. හැබැයි මෙන්න මේ ටික හැර මේ ටික හැර මොනවද? කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් උත් අපි සලකන්නේ අකාබනික සංයෝගයක් කියලා. හැබැයි කාබන් තියෙනවා. right? ඊට අමතරව පුතාලා කාබනේට. right? ඔව්. කාබනේට. ඊට අමතරව බයිකාබනේට.
අපි ඒක සිංහල ලියමුකෝ right මොනවාද carbon dioxide carbonate කියන්නේ CO2 ඔන්න ඔය වගේ right අනිත් එක තමයි bicarbonate CO3 minus right ඔය ටික හැර මේ ටික හැර අනිත් දේවල් තව තියෙනවා කාබන් මොනොක්සයිඩ් උත් තියෙනවා right කාබන් මොනොක්සයිඩ් උත් තියෙනවා carbon monoxide නේ carbon monoxide කියලා කියන්නේ CO carbon dioxide ඊට පස්සේ carbonate අයන සහ bicarbonate right මේ ටික හැර අනිත් දේවල් කියන්නේ මේ ටිකත් එක්ක right මේ ටිකත් අකාබනික සංයෝග කියලා තමයි අපි සලකන්නේ right ඒක පැහැදිලිද right දැන් මට කියන්න සජීවී පදාර්ථේ ඒක කියන්නේ සජීවී සෛල තුල right නැත්නම් ජීවයේ නිර්මාණය වීම සඳහා දායක වන සංයෝග ආකාර කීයක් තියෙනවද දෙකයි මොනවද ඒ ආකාර දෙක කාබනික සංයෝග සහ අකාබනික සංයෝග මොනවද කාබනික සංයෝග කියලා කියන්නේ කාබන් පවතින සංයෝග right මොනවද කාබන් සංයෝග පවතින වලට උදාහරණ කාබන් පවතින සංයෝග මොනවද protein vitamin nucleic අම්ල නේ අපි කියන nucleic acid කියලා කියනවා right nucleic අම්ල right එතකොට අකාබනික සංයෝග වලට මොනවද අයිති වෙන්නේ ජලය වායු වර්ග අය ජලය khනිජ ලවණ වායු වර්ග නේද ඊට අමතරව පවතිනවා කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් කාබනේට සහ බයිකාබනේට හොඳට මතක තියාගන්න කාබනේට බයිකාබනේට කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් උත් අපි සලකන්නේ අකාබනික සංයෝග කියලා කාබන් තිබ්බට right හරි ඒක ලියා ගන්නකො න නෝට් එකේ මෙතන ලියා ගන්න අංක 1 ලියා ගන්න කාබෝහයිඩ්‍රේට් කාබනික සංයෝගයට පැත්තේ අංක 1 කාබෝහයිඩ්‍රේට් 2 ප්‍රෝටීන් 3 ලිපිඩ 4 නියුක්ලියික් අම්ල ලියන්න පුළුවන් නේ නියුක්ලියික් අම්ල කියලා නියුක්ලියික් අම්ල 5 විටමින් right හරි නේද කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ නියුක්ලියික් අම්ල විටමින් අකාබනික සංයෝග පැත්තේ ලියන්න එක ජලය දෙක khනිජ ලවණ එක ජලය දෙක khනිජ ලවණ 3 වායු වර්ග right ඕක ලියලා පුතාලා පොඩ්ඩක් ඔය ඉඩ එහාට මෙහාට යයි කමන්නේ මෙහෙම ලියන්න මේක ලියලා රතු පාටින් highlight කරගන්න ඒ කියන්නේ රතු පාටින් underline කරගත්තත් කමන්නේ හරිද ලියා ගන්න මෙහෙම එතනම
රකාබනික සංයෝග පැත්තේ කාබන් අඩංගු පහත මූල ද්‍රව්‍යයන්ද කාබන් අඩංගු පහත සංයෝග වර්ගද කාබන් අඩංගු පහත සංයෝග වර්ගද අකාබනික සංයෝග ලෙස හඳුන්වයි. කාබන් අඩංගු පහත සංයෝග වර්ගද අකාබනික සංයෝග ලෙස හඳුන්වයි. right හරි. එහෙම කියලා ලියන්න බෝඩ් එක පේනවද? ඔව්. මගේ අකුරු කියවන්න පුළුවන් නේ. right. එක ලියන්න කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් කියලා CO2 කියලා වරහන් ඇතුළේ ලියන්න පුතාලා. කාබන් ඩයොක්සයිඩ් කියලා CO2 වරහන් ඇතුළේ. කාබන් ඩයොක්සයිඩ්. ඒක පහළ ලියා ගන්න. පහළ කාබන් ඩයොක්සයිඩ්. ඊළඟ එක කාබන් මොනොක්සයිඩ් CO කාබන් මොනොක්සයිඩ් CO ඒ කියන්නේ අර අසම්පූර්ණ දහනයක් සිද්ධ වුණාම කාබන් මොනොක්සයිඩ් හැදෙනවා. right carbon monoxide තුන්වෙනි එක කාබනේට CO2 minus 2 CO2 උඩින් minus 2 අනිත් එක බයිකාබනේට CO3 minus එකයි minus බයිකාබනේට් කියලා කියන්නේ පුතාලා HCO3 නේ මේල බයිකාබනේට් right මෙතකොට මේ බයිකාබනේට් අයන කාණ්ඩය තමයි මේ තියෙන්නේ CO3 minus ඔන්න ඔය ටික මතක තියාගන්න ඕන right ඔය බහුවර්ණ ප්‍රශ්නවලදීම අහන්න පුළුවන් right ඔව් මෙහෙමයි 10 වසරේ තියෙනවා පාඩම් 20ක් තියෙනවා right 10 වසරේ පාඩම් 20ක් තියෙනවා ඒකින්ද අර ගොඩාක් එකතන ලතවිලතිවි ඉන්න බෑ ඒ මොනොත් අපිට පාඩම් මේ කවර් කරගන්න බැරි වෙනවනේ right ඒකින්ද පොඩි ස්පීඩ් එකක් ඇතුව තමයි යන්න වෙන්නේ ඈ ස්කෝලල් වල වගේ අර පීරියඩ් නැහැනේ ඉතින් අපිට නේ අපිට දෙන්නේ සීමිත කාලයක් right අපි දැන් යනවා අර කාබනික සංයෝග යටතේ පළවෙනියටම හම්බෙනනේ කාබෝහයිඩ්‍රේට් අන්නේ කාබෝහයිඩ්‍රේට් ගැන තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ right කාබෝහයිඩ්‍රේට් ගැන ඉගෙන ගන්න යන්නේ දැන් පළවෙනි ජෛව අණුවනේ ප්‍රධාන ජෛව අණුවක් කාබෝහයිඩ්‍රේට් දැන් කාබෝහයිඩ්‍රේට් කියපුවාම ඔයාලට මතක් වෙන්නේ මොකද්ද සාමාන්‍යයෙන් නේ අපි ආහාරයට ගන්න ප්‍රධාන ආහාර වර්ගවල තියෙන කාබෝහයිඩ්‍රේට් නේ අපි ආහාරයට ගන්න බත්වල පාන්වල ප්‍රෝටීවල බනිස්වල නේද කිඹුලා බනිස්වල ටී බනිස්වල නේද එක එක නේද මොන වගේ තියෙන්නේ අල බතල මඤ්ඤොක්කා right කාබෝහයිඩ්‍රේට් තමයි තියෙන්නේ නේ right එතකොට අපි ආහාරයට ගන්න ප්‍රධාන ආහාරයේ තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්
බත්. right. එතකොට කාබෝහයිඩ්‍රේට් තමයි පුතාලා මේ ලෝකේ වැඩියෙන්ම පවතින කාබනික සංයෝග වර්ගය. right. මේ ලෝකේ වැඩිපුරම පවතින කාබනික සංයෝග වර්ගය තමයි කාබෝහයිඩ්‍රේට්. ඇයි ඒක එහෙම වෙන්නේ? ශාක ප්‍රභා සංශ්ලේෂණය මගින් කාබෝහයිඩ්‍රේට් නිපදවන හින්දා. right. මේ ලෝකේ වැඩිපුර එතන කොච්චර ගස් තියනවද නේ? right. එතකොට ඒවා ප්‍රභා සංශ්ලේෂණය මගින් කාබෝහයිඩ්‍රේට් නිපදවනවා. හරි. කෙන්දා කාබෝහයිඩ්‍රේට් තමයි පෘථිවියේ බහුලවම පවතින කාබනික සංයෝග වර්ගය. හරිද? එතකොට කාබෝහයිඩ්‍රේට් පවතිනවා අර කියපු ආහාරවල නේ. බත්වල, රොටි, ඉන්දියාප්, ලැවරිය, අල, බතල, මඤ්ඤොක්කා, right? හැම එකකම. right. දැන් ඔයාලට ප්‍රභා සංශ්ලේෂණයේ සමීකරණය මතක ඇතිනේ. නේ? ප්‍රභා සංශ්ලේෂණ සමීකරණය මතකයි. කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා, ජලය තියෙනවා නේද? එතකොට මේ පැත්තේ හිරු එළිය තියෙනවා නේ. right. හිරු එළිය වැටෙන්න ඕන මේ වැඩේට. හරිත අප්‍රද තියෙන්න ඕන. හරිත ශාක තුනනේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නේ. මොනවද හදන්නේ? ග්ලූකෝස් සහ ඔක්සිජන් නේ. right. මේ පැත්තේ 6ක් කාබන් ඩයොක්සයිඩ්, 6ක් ජලය සහ 6ක් ඔක්සිජන්. ඔන්න ඕකනේ සමීකරණය. ප්‍රභා සංශ්ලේෂණයේ සමීකරණය. right. එතකොට මෙයා මොනවාද? මෙයා ඇවිල්ලා කාබෝහයිඩ්‍රේටයක්. මෙයා කාබෝහයිඩ්‍රේටයක්. right. ග්ලූකෝස්. මොනවාද මේ? ග්ලූකෝස්. ප්‍රභා සංශ්ලේෂණය හදන්නේ ග්ලූකෝස්. right. එතකොට කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය. right. පොදු අණුක සූත්‍රය. මේ තියෙන පොදු අණුක සූත්‍රය. ග්ලූකෝස් වල පොදු අණුක සූත්‍රය. නේ? ග්ලූකෝස් වල සූත්‍රය ඇත්තට රසායනික සූත්‍රය. කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය කියලා ඉන්න පුතාලා C6යි H2O මොකක්ද වෙන්න ඕන? H2O කියන්න බලන්න. Y. H2OY. right. කියන්නේ මෙතන මොකක් හරි ඉලක්කමක් වැටෙන්න පුළුවන්. හරි. දැන් අපි මේක ගන්නකො මේ ග්ලූකෝස් අණුව C6යි H12යි O6යි. දැන් මේකේ අනුපාතය බලන්න. පරමාණු එකතු වෙලා තියෙන අනුපාතයනේ. කාබන් පරමාණු 6ක් එකතු වෙලා තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු 12ක් එකතු වෙලා තියෙනවා. ඔක්සිජන් පරමාණු 6ක් එකතු වෙලා තියෙනවා නේ. ඒ කියන්නේ අපි මේක බෙදුවොත් එම 6න් බෙදුවොත් එම 1ට 2ට 1යි. right. ග්ලූකෝස් වල පරමාණු අනුපාතය 1ට 2ට 1යි. මෙතන පුතාලා මෙන්න මේක හැමතිස්සම කාබෝහයිඩ්‍රේට් වල මෙන්න මේක නියතයක්. මොනවද? හයිඩ්‍රජන්ට ඔක්සිජන්. right. හයිඩ්‍රජන්ට ඔක්සිජන් දෙකට එක අනුපාතය තමයි තියෙන කාබෝහයිඩ්‍රේට්. right. ඒක මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. ග්ලූකෝස් වලින් ගන්න පුළුවන්. ග්ලූකෝස් එක හොඳට ඔළුව මතක තියෙන්න ඕන නේ. එතකොට මේ 12ට 6යි නේ. 2ට 1යි. 2ට 1යි. right. එතකොට ඒක තමයි මෙතන තියෙන්නේ ඇත්තටම. H2 නේ හයිඩ්‍රජන් දෙකක් තියෙන ඔක්සිජන් එකයි. මේ 2ට 1 එතන තියෙන්නේ. නැත්නම් මේ ජල අණුවනේ තියෙන්නේ නේ 2ට 1. මෙයා වෙනස් වෙන්න පුළුවන්. right. මෙයා 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්. y 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්. ඕන ගානක් වෙන්න පුළුවන්. හරි. ඔන්න එතකොට කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය C6යි වරහන් තුළ H2O තියෙනවා. මෙතන y තියෙනවා. right. right. අපි ඔකත් එන ලියාගමු. මේ ටියුට් එකේ පුතාලා මෙන්න මෙතන පොඩ්ඩක් ලියා ගන්න. මෙන්න මෙතන මේ තරු ලකුණක් දාලා ලියා ගන්න මෙන්න මෙතන. right.
උඩින් ලියාගෙන නිකන් තරලා කොනක් දාලා සජීවී පදාර්ථය තුල මූලික කාබනික සංයෝග 4කි. සජීවී පදාර්ථය තුල මූලික කාබනික සංයෝග 4කි. right? ඒ හතර තමයි අර කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලික් අම්ලය. right? මූලික කාබනික සංයෝග 4යි. එතන මොකද අතරම සජීවී පදාර්ථය කියලා කියන්නේ? මේ ජීවී දේහය නේ. මෙන්න මෙතන වරහන් තුල ලියා ගන්න සජීවී පදාර්ථය. මෙතන වරහන් තුල ලියා ගන්න සජීවී පදාර්ථය. සජීවී පදාර්ථය. right. හරි. කියවන්න බලන්න කාබෝහයිඩ්‍රේට්. මට ඇහෙන්නේ කියවන්න බලන්න කාබෝහයිඩ්‍රේට්. පෘථිවියේ වඩාත්ම සුලභ කාබනික සංයෝගයයි. බහුල ශාක ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන බැවිනි. කාබෝහයිඩ්‍රේට් ආහාර නම් සීනි, පාන් පිටි, අල, බිත්තර, ආප්ප, පිට්ටු, බතල, ආප්ප, පිට්ටු, කොස්, ඉන්දියාප්ප ආදියයි. බිත්තර නෑ. හරි. බිත්තර වල තියෙන ප්‍රෝටීන. right? සීනි, පාන් පිටි, අල, බතල, ආප්ප, පිට්ටු, කොස්, ඉන්දියාප්ප නේ. පඤ්ඤොක්කා right? පිෂ්ඨමය ආහාර නේ. පිෂ්ඨමය ආහාර. පිටි සහිත ආහාර කියලා කියන්නේ. ඒ කාබෝහයිඩ්‍රේට් තමයි තියෙන්නේ. දැන් ඔයාලා කොළ කෑල්ලක් අරගෙන right? දැන් මොකක් කරේ ඇතිනේ කොළ කෑල්ලක්. ඔන්න ඔය සූත්‍රය ලියන්න බලන්න 5 පාරක්. CxH2O y කියන සූත්‍රය 5 පාරක් ලියන්න. ඔයාලා ගතින් ලියන්න ඕන. ඔක මම ටියුට් එකේ දුන්නට වැඩක් නැහැ. ඔයාලා ගතින් ලියනොත් තමයි මතක හිටින්නේ. CxH2O y කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය 5 පාරක් ලියන්න. එක පාරක් මතකෙන් ලියන්න බලන්න. එක පාරක් ලියන්න. එහෙම නැත්නම් එක පාරක් ලියලා අනිත් එක මතකෙන් ලියන්න. මතකෙන් ලියන්න. හරි? අපි දෙකට එක අනුපාතය ගත්තු හැටි තමයි මේ තියෙන්නේ. ග්ලූකෝස් අණුව. ග්ලූකෝස් අණුවත් ලියන්න. ග්ලූකෝස් මතකයිනේ ලියන්න පුළුවන් නේ තනියම ග්ලූකෝස් අණුව. ග්ලූකෝස් අණුවත් තනියම ලියන්න. මට පුතා ඔයා මේ මට මැසේජ් එකක් දාලා තින්නේ මට ඔය Zoom එකට ඔයාගේ WhatsApp අංකය දාන්නකෝ මම එක් කරගන්නම් ඈ. ඔයාලා පුතාලා හැමෝම මට මේ තරහ නැතුව හැමෝම මේ ඔයාලගේ WhatsApp අංකය දාන්න Zoom එකේ chat එකට. right? එතකොට අර දැන් group එකේ දැන් ගොඩක් හිටියට එන්නේ කීප දෙනෙක් ඉන්නකොට මට ඔයාලව හඳුනා ගන්න පුළුවන්. right? හැමෝම තම තමන්ගේ WhatsApp අංකය දාන්න මේ ඒකම මේ ඔයාලගේ නමයි පාසලයි ඒ ටිකක් දාන්නකෝ. right? නම, පාසල සහ WhatsApp අංකය. Zoom එකේ chat එකට දාන්න. මම විනාඩියක් දෙන්න ටක් ගාලා දාන්න. පුළුවන්ද දාන්න? දාන්න පුළුවන් අය දාන්න, බැරි අය මට WhatsApp එකට මගේ personal number එකට මෙන්න මේ number එකට එවන්නකෝ එහෙම නැත්තම්. right? මේක ලියා ගන්න 0762යි 800යි 986. ඔන්න number එක දාන්න. එතකොට මේ group එකෙන් පන්ති එන අය වෙනමම තෝරලා ගන්නවා. right? ඔයාලා තව කවුරු හරි දන්න යාළුවෙම ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. හරිද? හරි. එතකොට ග්ලූකෝස් අණුව ඔයාලා ලියන්න දන්නවනේ තනියමනේ. right. තනියම ග්ලූකෝස් අණුව ලියන්න. C6 12 ඔය 6 දන්නවනේ ලියන්න නේ. right. හරි. හරි. ඔයාලා ටියුට් එකේ පහළ පුතාලා මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණ සමීකරණ ඉස්සලා right මම මෙහෙම අහන්නම්කෝ. මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ? ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ මොකද්ද? මම එක මතක් කරගෙන යනවා කියලා නේ. මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය?
මේ සමීකරණය මතක තියාගත්තා නම් ඉවරයිනේ. right මේ සමීකරණ මතක තියාගන්න නේ. ප්‍රභා සංශ්ලේෂණය යනු කුමක්ද? ප්‍රභා සංශ්ලේෂණය යනු හරිත ශාක නේ හරිත ශාක කියනකොට හරිත අප්‍රද තියෙන්නේ. හරිත ශාක සූර්යාලෝකයේ ඇති විටදී වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සහ පසෙන් නුරා ගන්නා ජලය භාවිතා කොට ආහාර වරහන් ඇතුලේ ග්ලූකෝස් ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙස හඳුන්වයි. මෙහිදී ඔක්සිජන් වාතය අතුරු ඵලයක් ලෙස පිටවේ. ඕක කිව්වනම් හරි ප්‍රභා සංශ්ලේෂණය. හරි? හරිද? ඒවත් මතක් කරගන්න ඕනේ. ප්‍රභා සංශ්ලේෂණයේ සමීකරණ තනියම ලියන්න පුළුවන් වෙන්න ඕන. right? එතකොට ප්‍රභා සංශ්ලේෂණය යනු කුමක්ද? වචනෙන් දෙන්න කිව්වොත් එහෙම. වචනෙන් දෙන්න කිව්වොත් එහෙම මේක ලියාගෙන කියන්න නේ. ප්‍රභා සංශ්ලේෂණය යනු හරිත ශාක සූර්යාලෝකයේ ඇති විටදී වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සහ පසෙන් නුරා ගන්නා ජලය භාවිතා කොට ආහාර වරහන් ඇතුලේ ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණ ලෙස හඳුන්වයි. මෙහිදී ඔක්සිජන් වාතය අතුරු ඵලයක් ලෙස පිටවේ. නේ? ඔන්න ඕක තමයි දෙන්න ඕන. right. ටියුට් එකේ යට මෙන්න මේ ලියන්නකො අන්න ඒක. දැන් ඔයාලට ඕක යනකොට ඒවත් මතක තියාගෙන යන්න ඕන. right. ටියුට් එකේ යටින් ලියන්නකො මෙන්න මෙහෙම. අර මගේ නම තියෙන්නේ. මගේ නමට යටින් චූටියට ලියන්න මෙන්න මෙහෙම පහළට ලියන්න. හරිත ශාක හිරුවෙලිය ඇති විටදී හරිත ශාක හිරුවෙලිය ඇති විටදී වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් හරිත ශාක මේ මෙතන ලියන්න පුතාලා. ඔයාලා print out එකක් ගත්තම මෙතන මේ යට තියෙනවනේ ඊටක් මෙන්න මගේ නමට යටින්. right මෙන්න මේ ටික print out එක ගත්තම අඟල් දෙකක් විතර තියෙනවා. right මෙතනින් ලියන්න. හරිත ශාක හිරුවෙලිය ඇති විටදී වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වායුව සහ පසෙන් උරා ගන්නා ජලය භාවිතා කොට ආහාර වරහන් ඇතුලේ ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙස හඳුන්වයි. මෙහිදී ඔක්සිජන් වායුව අතුරු ඵලයක් ලෙස පිටවේ. right. එතකොට මේ ටියුට් එකේ මෙන්න මේ පැත්තෙන් දිගට ලියා ගන්න මේ සමීකරණ. ලියා ගන්න පැත්තෙන්. අර දිගට. Sir, Oh.
සර් ඔක්සිජන් මේ කාබන් ඩයොක්සයිඩ් එකේ හයිඩ්‍රජන් එකේ ඉස්සරහින් 6යි කියලා දාලා තියෙන්නේ. 6යි කියන පුතාලා ඒක හොඳයි ප්‍රශ්නේ අහපු එක නේ. දැන් බලන්න sorry හරි 6යි. 6 කියන්නේ දැන් බලන්න මෙතන ග්ලූකෝස් right ග්ලූකෝස් අණුවේ කාබන් 6ක් තියෙනවා පරමාණු. හරි ග්ලූකෝස් අණුවේ කාබන් පරමාණු 6ක් තියෙනවා. එතකොට මේ 6 එන්න නම් මේ කාබන් ඩයොක්සයිඩ් දැන් කාබන් ඩයොක්සයිඩ් වලින් විතරයිනේ කාබන් එන්නේ වෙන කොහෙවත් එන්නේ නැහනේ. එහෙමනම් කාබන් ඩයොක්සයිඩ් අණු 6ක් එන්න ඕන පුතාලා මෙතන කාබන් 6යි. මේ 6 තියෙන්නේ කාබන් 6ක් තියෙනවා. එතකොට මෙතන ඔක්සිජන් තියෙනවා මේ අණුවේ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු 6ක් මේ. හරි? එතකොට මේ ඔක්කොගෙම ඔක්සිජන් කීයක් තියෙනවද? මේ 6 වරක් 2 12යි. right? එතකොට මෙතන ඔක්සිජන් උත් තියෙනවා 6ක් නේ මේ. මෙතන ඔක්සිජන් 6ක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු තියෙනවා 6 වරක් 2 12ක් තියෙනවා. right? දැන් බලන්න මේ පැත්තේ මේ ටික මේ පැත්තට සමාන වෙන්න ඕනේ. right? එතකොට ඔක්කොම බලන්නකෝ කාබන් ඔක්කොම 6ක් තියෙනවා. මෙන්න ඒ 6. right? ඔක්සිජන් උත් ඔක්කොම 6ක් තියෙනවා. right? يعني ඔක්සිජන් මෙතන 6ක් තියෙනවා මෙතනත් තියෙනවා 12ක් තියෙනවා නේ. ඔක්සිජන් මෙතනින් දැන් මෙතන 6 වරක් 2 12යි. මෙතන 6යි. ඒ කියන්නේ 18ක් තියෙන ඔක්සිජන් මේ පැත්තේ. එතකොට මේ පැත්තේ බලන්න. මෙතන ඔක්සිජන් 6ක් තියෙනවා. මෙතන 6 වරක් 2 12යි. අන්න එතකොට 18ට 18 සමානයි නේ. ඔක්සිජන් පරමාණු මේ පැත්තේ ඔක්කොම 18ක් තියෙනවා මේ පැත්තේ 18ක් තියෙනවා. right? එතකොට හයිඩ්‍රජන් බලන්න 6 වරක් 2 12යි නේ. මෙතන විතර හයිඩ්‍රජන් දෙන්නේ මෙන්න මේ 12. තේරෙනවද? ඒ කියන්නේ මේ ඇයිල පුතාලා සමීකරණයක් තුලිත කිරීම. අපි රසායනික සමීකරණ තුලිත වෙලා තියෙන මේ තුලිත රසායනික සමීකරණයක්. ඒකයි. හරි? මේ ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන පරමාණු සංඛ්‍යාවම අර පැත්තේ තියෙන්න ඕන. රසායනික ප්‍රතික්‍රියාව වෙන. පැහැදිලිද? ඔව් සර් තේරුණා. right හරි. හරි. දැන් මෙන්න මේක සමීකරණ ලියා ගන්නු අනිත් පැත්තේ. ප්‍රභා සංශ්ලේෂණ සමීකරණය අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ. දන්නේ නැත්නම් වැඩක් නැහැ. හරිද ලියාගත්තද? right. එතකොට දැන් මම උතන ටියුට් එකේ දීලා තියෙනවා අර ග්ලූකෝස් අණුවක ව්‍යුහය පුතාලා. ග්ලූකෝස් අණුව කොහොමද තියෙන්නේ? දැන් අපි ග්ලූකෝස් අණුවක් කියලා කියන්නේ C6යි H12යි O6යි. මෙන්න ග්ලූකෝස් අණුව නේ. කාබන් පරමාණු 6යි, හයිඩ්‍රජන් පරමාණු 12යි, ඔක්සිජන් පරමාණු 6යි. ඒක තුළ තමයි ග්ලූකෝස් හැදෙන්නේ. මේක රසායනිකව පවතින විදිහක් තියෙනවා. right? මේක රසායනිකව පවතින විදිහක් තියෙන පුතාලා ඒ ව්‍යුහය තමයි මේ තියෙන්නේ ඇත්තටම. right? මේ තැන් වල කාබන් තියෙන්නේ. මේ තැන් වල කාබන් තියෙන්නේ. මේ ජොයින්ට් වල තැන් වල කාබන් තියෙන්නේ. මෙතන ඔක්සිජන් තියෙන්නේ. right? එතකොට මේක තියෙන්නේ ඔන්න ඔහොම. මෙතන හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. මෙතන OH අණුවක් තියෙනවා. ආයෙත් හයිඩ්‍රජන්, ආයෙත් OH. මේ පැත්තේ උඩින් OH, මෙතන හයිඩ්‍රජන්. මෙතනත් හයිඩ්‍රජන්, මෙතන OH. මෙතන H සහ මෙතන මොකක්ද තියෙන්නේ? CH2OH කියලා කාණ්ඩයක් තියෙනවා. right? ඒක තමයි මම ඇදලා තියෙන්නේ. right. හරි. දැන් අපි ඉගෙන ගන්න පුතාලා දැන් කාබෝහයිඩ්‍රේට් වර්ග. right? කාබෝහයිඩ්‍රේට් වර්ග. කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ පෘථිවියේ බහුලවම පවතින කාබනික සංයෝගය නේ. එතකොට ඒකේ තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු තියෙනවා. right? කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්.
පොදු අණුක සූත්‍රයත් දැන් ඔයාලට මතකයි. ලියන්න පුළුවන් තනියම. right. එතකොට දැන් මේ කාබනික මේ කාබෝහයිඩ්‍රේට් වර්ග තුනක් තියෙනවා. right. එකක් තමයි මොනෝසැකරයිඩ්, අනිත් එක තමයි ඩයිසැකරයිඩ්, අනිත් එක තමයි පොලිසැකරයිඩ්. කියන්න බලන්න මොනවද මේ වර්ග තුන? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්. ඔව්. දැන් කාබෝහයිඩ්‍රේට් සංයෝග. හරි? අපි බෙදනවා කොටස් තුනකට. එකක් තමයි මොනෝසැකරයිඩ්. මොනෝසැකරයිඩ්. අනිත් එක තමයි ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ්. අනිත් එක තමයි පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ්. ඕක නිකන් හරියට මෙහෙමයි පුතාලා. දැන් දන්වැලක් ගන්නකො. right? දැන් ඔයාලා ගෙදර ඉන්න බල්ලාගේ බලු දන්වැල හිතා ගන්නකො. නේද? දැන් මේ දන්වැල හැදිලා තියෙන මොන වගේද? පුරුක් එකට එකතු වීමෙන් නේ. පුරුක් එකට එක එකතු වීමෙන් මේ දන්වැල හැදෙන පුතාලා. ඒ වගේ තමයි මේ කාබෝහයිඩ්‍රේටත් හැදෙන ආකාර කීපයක් තියෙනවා. අපි දැන් මෙතනින් මේ එක පුරුකක් ගත්තොත් එහෙම ඒ පුරුක අපිට සලකන්න පුළුවන් මොනෝසැකරයිඩ් කියලා. දැන් මේ දන්වැල හැදිලා තියෙන එක පුරුකකින් පුරුක එකතු වෙලා තමයි දන්වැල හැදිලා තියෙන්නේ. right? එතකොට කාබෝහයිඩ්‍රේට් හැදෙන්නේත් මේ වගේ කුඩා ඒකක එකතු වෙලා. ඒ කියන්නේ කුඩාතම ඒකකේ තමයි මොනෝසැකරයිඩ්. හරියට මේ තනි පුරුක වගේ. right? මොනෝසැකරයිඩ් කියලා කියන්නේ තනි පුරුකක්. right? එයා තමයි සරලතම කාබෝහයිඩ්‍රේට් වර්ගය. සරලතම අණුව කාබෝහයිඩ්‍රේට් වල තියෙන සරලතම අණුව තමයි මොනෝසැකරයිඩ්. හරි? එතකොට මොනෝසැකරයිඩ් දෙකක් එකතු වීමෙන් තමයි ඩයිසැකරයිඩ් එක තියෙන්නේ. ඒ කියන්නේ මේ පුරුක් දෙකක් එකතු වීමෙන්. දැන් ඔහොම ගත්තොත් ඕන්න ඩයිසැකරයිඩ් එක. right? මොනෝසැකරයිඩ් දෙකක් එකතු වීමෙන් ඩයිසැකරයිඩ් හැදෙනවා. පොලිසැකරයිඩ් කියලා කියන්නේ මොනෝසැකරයිඩ් දෙකකට වඩා ගොඩාක් එකතු වීමෙන් තමයි පොලිසැකරයිඩ් හැදිලා තියෙන්නේ. ඒක තේරෙනවද? කාබෝහයිඩ්‍රේට් වල සරලතම එකේ තමයි මොනෝසැකරයිඩ්. මොනෝසැකරයිඩ් කියන්නේ මොනෝසැකරයිඩ් දෙකක් එකතු වීමෙන් හැදෙනවා ඩයිසැකරයිඩ්. ඩයි කියලා කියන්නේ දෙක. ඩයි කියන්නේ මොකද්ද? දෙක කියන එක. මොනෝ කියලා කියන්නේ එකක් කියන එක. right? මොනෝ කියන්නේ එක. ඩයි කියන්නේ දෙක. පොලි කියන්නේ ගොඩක්. right? පොලිතීන් කියපුවම තර එතිලීන් අණු ගොඩක් එකතු වීමෙන් තමයි පොලිතිලීන් හැදලා තියෙන්නේ. right? පොලි කියන්නේ ගොඩක්. ඩයි කියන්නේ දෙකක්. මොනෝ කියන්නේ එකක්. right? අන්න එහෙම සංයෝග තුනකට බෙදන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට්. මොනෝසැකරයිඩ් වලට උදාහරණ විදිහට අපිට ලියන්න පුළුවන්. අර අපි මුලින්ම ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදෙන්නේ මොනවද? ග්ලූකෝස් කියලා කියන්නේ මොනෝසැකරයිඩ් එකක්. right? ඊට අමතරව තවත් තියෙනවා ෆ්‍රුක්ටෝස් කියලා එකක්. ෆ්‍රුක්ටෝස්, ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, තවත් එකක් තියෙනවා ගැලැක්ටෝස් කියලා. right? ගැලැක්ටෝස්. කියන්න බලන්න නම් තුන. අහෙන්ද කියන්න මොනවද? ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. කියන්න බලන්න. කියන්න. ग्लूकोस फ्रुक्टोस गैलेक्टोस ग्लूकोस फ्रुक्टोस गैलेक्टोस क्या यන්න ग्लूकोस क्या तर තමයි මත කියන්නේ ඈ ग्लूकोस फ्रुक्टोस गैलेक्टोस මොනෝසැකරයිඩ් වර්ග තුනයි කාබෝහයිඩ්‍රේට් කොටස් තුනකට බෙදෙනවා එකක් තමයි මොනෝසැකරයිඩ් වල යට තියෙන තුනක් තියෙනවා මොනවාද ग्लूकोस फ्रुक्टोस गैलेक्टोस right වචන ටික කියලා පුරුදු වෙන්න ඕනේ right ඩයිසැකරයිඩ් තුනක් තියෙනවා පුතාලා right ඩයිසැකරයිඩ් තුනක් තියෙනවා මෝල්ටෝස් සුක්‍රෝස් සහ ලැක්ටෝස් කියලා right maltose
අනිත් එක තමයි සුක්‍රෝස්. අනිත් එක තමයි lactose. right? කියන්න බලන්න මේ තුනක්. maltose, sucrose, lactose. අන්න disaccharide වර්ග තුනක් තියෙනවා. right? polysaccharide නම් මේ වගේ දිව පැටලෙන වචන නෙවෙයි තියෙන්නේ නේ. පිෂ්ඨය. අපි අහන්න ගන්න පිෂ්ඨය. ඒක කෙලින්ම ලියන්න පිෂ්ඨය. පිෂ්ඨය. ඒ කියන්නේ බත් වල තියෙන පිෂ්ඨය. පාන් වල තියෙන පිෂ්ඨය. බතඩ වල තියෙන පිෂ්ඨය. අපි ආහාර කියලා ගන්න පිෂ්ඨය. right? පිෂ්ඨය. ඊට අමතරව තියෙන පුතාලා ඔය ශාක සෛල බිත්තිය නිර්මාණය කරන්නේ සෙලියුලෝස් කියන ද්‍රව්‍යය. අන්නේ සෙලියුලෝස් කියන්නේත් මේ පොලිසැකරයිඩයක් තමයි. right? සෙලියුලෝස් කියන්නේ පොලිසැකරයිඩයක් තමයි. ඊට අමතරව අපේ ඇඟේ විශේෂයෙන්ම සත්ව දේහයේ ආහාර සංචිත වෙන්නේ ග්ලයිකොජන් විදිහට. right? දැන් අපි කෑම කනවනේ. අපි කෑම කනකොට අපේ ආහාර මාර්ගයේ ওই කෑම ටික රැඳිලා තියෙනවා නේ. එතකොට ආහාර ජීර්ණ පද්ධතිය මගින් ඒකේ තියෙන පෝෂක පදාර්ථ ටික අවශෝෂණය කරගන්න. right? අවශෝෂණය කරගෙන ඕක ওই ආහාර ගබඩා කරනවානේ. අපේ ශරීරය තුල ගබඩා කරනවා. මාවේම ගබඩා කරනවා. right? ශාකණං ආහාර ගබඩා කරන්නේ ගෙඩිවල, පළවලනේ. ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ආහාර ශාක කොහෙද ගබඩා කරන්නේ? ගෙඩිවල. ගොඩක් දුරට ගෙඩිවල ගබඩා කරනවා නේ. ඊට අමතරව සමහරක් ශාක භූගත කඳේ සංචිත කරනවා නේ. ඔය මඤ්ඤොක්කා එහෙමනේ. මඤ්ඤොක්කා බතල වගේ භූගත කඳේ ආහාර සංචිත කරනවා. එතකොට එතන ආහාර සංචිත කරන්නේ පිෂ්ඨයේ විදියට. right? භූගත කඳේ ආහාර සංචිත කරලා තියෙන පිෂ්ඨයේ විදියට. බතල, මඤ්ඤොක්කා, ආර්තාපල් right? අන්න ඒ වගේ තියෙන පිෂ්ඨයේ විදියට. සත්තුන්ගේ ඕක ගබඩා කරන්නේ පිෂ්ඨයේ විදියට නෙවෙයි. සත්තුන්ගේ කාබෝහයිඩ්‍රේට් ගබඩා කරන පුතාලා ග්ලයිකොජන් විදිහට. ග්ලයිකොජන්. right? අන්න ඒවත් පොලිසැකරයිඩ්. right? හරිද? එතකොට පුතාලා දැන් මේ මොනෝසැකරයිඩ් තියෙනවානේ. මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. right? දැන් මෙතන තියෙන මොනෝසැකරයිඩ් වර්ග තුනක්. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. අපි ග්ලූකෝස් වල රසායනික සූත්‍රය දන්නවා. නේ? ග්ලූකෝස් වල අපි රසායනික සූත්‍රය දන්නවා. මොකද්ද? C6යි H12යි O6යි. right? මේ රසායනික සූත්‍රයමයි මේ තුනේම තියෙන්නේ. ග්ලූකෝස් වලත් මේ රසායනික මේක තමයි ග්ලූකෝස් රසායනික සූත්‍රය. ෆ්‍රුක්ටෝස් වලත් මේකමයි තියෙන්නේ. ගැලැක්ටෝස් වලත් මේකමයි තියෙන්නේ. මේක වෙනස් වෙන්නේ නැහැ. රසායනික සූත්‍රය එකමයි. හරි? හැබැයි මේව වෙනස් වෙන්නේ මේ අණු බැඳිලා තියෙන ආකාරය අනුව. ඒ අණුවේ මේ කාබන් පරමාණු, හයිඩ්‍රජන් පරමාණු, ඔක්සිජන් පරමාණු කොහොමද සම්බන්ධ වෙලා තියෙන ආකාරය මත තමයි මේක වෙනස් වෙන්නේ. එකම පරමාණු සංඛ්‍යාව තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ මේ අණු නිර්මාණය කිරීම සඳහා. ඒක පැහැදිලිද? තේරුණා නේද? තේරෙන්නේ නැත්නම් නැහැ කියන්නේ. තේරුණා නේද පුතාලා? right? එතකොට ග්ලූකෝස් වලත් තියෙන්නේ මේ සූත්‍රයමයි. ෆ්‍රුක්ටෝස් වලත් මේ සූත්‍රයමයි තියෙන්නේ. ගැලැක්ටෝස් වලත් මේ සූත්‍රයමයි තියෙන්නේ. C6යි H12යි O6යි තියෙන්නේ. right? හරි. අපි එහෙනම් ওই ටික ලියාගමුකෝ. එක ලියාගනිමු අපි. right. එතකොට කාබෝහයිඩ්‍රේට් තැනිය ඇති ආකාරය අනුව ප්‍රධාන වර්ග තුනකි. නේ කාබෝහයිඩ්‍රේට් කියලා ඉංග්‍රීසියෙන් ලියා ගන්න. කාබෝහයිඩ්‍රේට් නේ මේක ඉංග්‍රීසියෙන් ලියා ගන්නකො. carbohydrates right?
ඔතන සංයෝග කියන එකට ඉස්සරහින් ලියා ගන්න පුතාලා කාබනික සංයෝග. sorry carbohydrate නේ carbohydrate. right carbohydrate සංයෝග. සංයෝග කියන එක ඉස්සරහින් carbohydrate කියලා ලියා ගන්න. carbohydrate සංයෝග. carbohydrate සංයෝග. මෙතන එන්න මෙතන ලියා ගන්න. දැන් මේ සංයෝග කියලා තියෙනවානේ. ඒක ඉස්සරහින් ඒක carbohydrate සංයෝග කියලා හදා ගන්න. carbohydrate සංයෝග. හරි? ඉංග්‍රීසියෙන් ලියා ගන්න මේක ඉස්සරහින් carbohydrate කියලා. right. ලියාගෙන අර තුන ලියා ගන්න monosaccharide, disaccharide සහ polysaccharide. right. එතකොට මේකෙත් රසායනික සූත්‍රය ඊට යටින් ලියා ගන්න සූත්‍රය දීලා තියෙනවා නේ. right. සූත්‍රය කියන එක තනින් monosaccharide කියලා කියන්නේ ග්ලූකෝස් අණුවනේ C6යි H12යි O6යි. ඒක දන්නවා. ඩයිසැකරයිඩ් කියලා කියන්නේ පුතාලා මේ වගේ අණු දෙකක් එකතු වීමෙන් තමයි ඩයිසැකරයිඩ් හැදෙන්නේ. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. මෙහෙම දෙයක් වෙනවා. මම මෙතනින් ලියන්නම්කෝ. right. දැන් මේ ග්ලූකෝස් අණු දෙකක් right මොනොසැකරයිඩ් එකක් කියලා කියන්නේ right. දැන් මේ ග්ලූකෝස් අණු දෙකක් විතර ඩයිසැකරයිඩ් එකක් හැදෙනවා කියලා හිතන්නකෝ. right. C6යි H12යි O6යි. මේකටම තවත් C6යි H12යි O6යි එකතු වෙලා හැදෙනවා මේ දෙන්නගේ එකතුවක්. ඩයිසැකරයිඩ් එක. හරිද? එතකොට දැන් මෙතන හැදෙන එකේ බලන්නකෝ. දැන් මෙතෙන්දී C6යි 12ක් තියෙනවා. H12යි 24ක් ඔක්කොම එන්න ඕනනේ. right. හයිඩ්‍රජන් 12යි මෙතන 12යි මෙතන 12යි 24ක් එන්න ඕනනේ. හැබැයි පුතාලා මෙතෙන් එන්නේ 24ක් එන්නේ නැහැ. මෙතෙන් එන්නේ 22යි. දෙකක් අයින් එනවා. ඒ දෙක අයින් එන්නේ ජල අණුවක් විදියට. right. ජල අණුවක් විදියට හයිඩ්‍රජන් පරමාණු දෙකක් අයින් එනවා. right. එතකොට ඔක්සිජන් බලන්න මෙතන 6යි මෙතන 6යි 12ක් එන්න ඕනනේ. 12ක් එන්න ඕන. හැබැයි 12 මෙතෙන් එන්නේ නැහැ. මොකද මෙතනින් එකක් ගිහිලා තියෙන්නේ. ඒකින්ද මෙතන O11යි එන්නේ. right. මෙන්න මේක තමයි ඩයිසැකරයිඩ් සූත්‍රය. දැන් මෙතන බලන්නකෝ. දැන් අර කාබෝහයිඩ්‍රේට් වල තියෙන පොදු ලක්ෂණය හැමතිස්සෙම කාබෝහයිඩ්‍රේට් වල තියෙන පොදු ලක්ෂණය තමයි හයිඩ්‍රජන් ඔක්සිජන් දෙකට එක අනුපාතයේ තියෙන්න ඕනේ. දැන් මෙතන බලන්න මේ හයිඩ්‍රජන්ට ඔක්සිජන් දෙකට එක අනුපාතයේ තියෙන්නේ නේ. 22ට 11 කියන්නේ දෙකට එක අනුපාතය තමයි තියෙන්නේ මෙතන. right. අන්න ඒතර ඩයිසැකරයිඩ් වල සූත්‍රය තමයි මෙන්න මේක. කොහොමද? C6යි H22යි. sorry C12යි C12යි H22යි O11යි. O11. ඔන්න ඩයිසැකරයිඩ් වල සූත්‍රය. පොලිසැකරයිඩ් වල තියෙන්නේ මෙන්න මෙහිමයි ඔක තියෙන්නේ. right. C12යි H10යි O5යි. හරිද? ඊට පස්සේ මේකේ n ගුණය. n කියලා කියන්නේ ඕන සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. n කියලා කියන්නේ 2 3 4 5 6 ඕන සංඛ්‍යාවක් බහුව්‍යවීකරණය වෙලා තියෙන්නේ. right. මේක තමයි එතන සමීකරණය. sorry මෙතන C6 ඉන්නේ C6යි H10යි O5යි n. right. එතන අරක යටින් ලියා ගන්න ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස්. ඩයිසැකරයිඩ් වල රසායන සූත්‍රය මෙන්න තියෙනවා. මෝල්ටෝස් සුක්‍රෝස් ලැක්ටෝස්. පොලිසැකරයිඩ් තියෙන ආකාර තුනක් පිෂ්ඨය සෙලියුලෝස් සහ ග්ලයිකෝජන්. මේවා ඉතින් පුතාලා පොඩ්ඩක් ලියලා පොඩ්ඩක් මේ පාඩම් කරගන්න ඕනේ. මෙතන එකපාරක් දෙපාරක් කිව්වට එහෙම හිටින එකක් නැහැ. හරිද?
ඔයාලා පාඩම් කරනකොට කටු වැඩ කරනවානේ. ඔයාලා පාඩම් කරනකොට කටු වැඩ කරනව නේද? ලියලිය පාඩම් කරන්න. මේක මෝල්ටෝස් පේනව නේද? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මගෙන් ඈ. ගෝනි බිල්ල වගේ ඉන්නවා. ලියාගෙන ඉවරයි නම් ඉවරයි කියන්න. මේක හැදෙන්නේ පොලිසක් මොනෝසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වීමේදී පුතාලා එක ජල අණුවක් ඉවත් වෙනවා. රයිට්? එක H2O ඉවත් වෙනවා. එතකොට ඒකින්ද තමයි මෙතන හයිඩ්‍රජන් නේද 24ක් එන්න ඕනේ හයිඩ්‍රජන් 24ක් එන්න නැතුව 22ක් එන්නේ ඇයි අර දෙකක් ගියා දෙකක් තියෙන්නේ මේ පැත්තේ. ඔක්සිජනුත් එහෙමයි. ඔක්සිජනුත් 12ක් එන්න ඕන. මෙතන මේ පැත්තට එකක් ගියාම මේ පැත්තේ 11යි තියෙන්නේ. ලියාගෙන ඉවරයිද? හැමෝම? ඔව් සර්. right ඉවරයි නේ ඉවරයි කියන්නේ. right හරි. එතකොට මෙතන දැන් ඔයාලා හොඳ මතක තියාගන්න ඕන පුතාලා right පිෂ්ඨය කියලා කියන්නේ ශාක තුල ආහාර ගබඩා වී ඇති ආකාරය. right පිෂ්ඨය කියලා කියන්නේ ශාක තුල ආහාර ගබඩා වී ඇති ආකාරය. ග්ලයිකෝජන් කියලා කියන්නේ සතුන් තුල ආහාර ගබඩා වී ඇති ආකාරය. නේ ආහාර ගබඩා වෙන්නේ පොලිසැකරයිඩ් විදියට. පොලිසැකරයිඩ් ස්වරූපයෙන් තමයි ආහාර ගබඩා වෙලා තියෙන්නේ. right එතකොට ශාක තුල නම් පිෂ්ඨය. සත්තු තුල නම් ග්ලයිකෝජන්. right හරි. යටින් ලියන්න මෙන්න මෙතනින්. right මෙන්න මෙතන තර ලකුණක් දාලා ලියා ගන්න. මේ මෙතන මේ හරිය ඉඳ තියෙනවනේ. right මෙතන ලියා ගන්න තර ලකුණක් දාලා තර ලකුණක් දාලා ලියා ගන්න. පොලිසැකරයිඩ් යනු නෑ මෙහෙම ලියා ගන්න මෙතන ලියා ගන්න තර ලකුණක් දාලා දැන් ග්ලයිකෝජන් ලියලා තියෙනවානේ right එතන ලියා ගන්න තර ලකුණක් දාලා ග්ලයිකෝජන් යනු ග්ලූකෝස් අණු ග්ලයිකෝජන් යනු ග්ලූකෝස් අණු ග්ලයිකෝජන් යනු ග්ලූකෝස් අණු බහු අවයවීකරණය මගින් right බහු අවයවීකරණ මොකද්ද වචනේ බහු අවයවීකරණය right බහු අවයවීකරණය right බහු අවයවීකරණය මගින් බහු අවයවීකරණය මගින් සෑදුණු සතුන් තුල ආහාර ලෙස
සතුන් තුල ආහාර ලෙස සතුන් තුල ආහාර ලෙස ගබඩා වී ඇති ගබඩා වී ඇත right ගබඩා වී ඇත right ඔන්න ග්ලයිකෝජන් කියලා අහුවොත් මොකද්ද ඔන්න ඕක තමයි ඈ ග්ලයිකෝජන් කියලා කියන්නේ ග්ලූකෝස් අණු වලින් තමයි හැදිලා තියෙන පුතලා ග්ලූකෝස් අණු ගොඩාක් එකට එකතු වෙලා ග්ලූකෝස් අණු ගොඩාක් එකට එකතු වෙලා තමයි බහු අවයවීකරණය කියලා කියන්නේ අර එකකට එකක් බැඳිලා හරිය නිකන් අර දම්වැල වගේ right දම්වැල වගේ එකට එකක් බැඳිලා ගොඩාක් අණු ගොඩාක් එකට එකතු වෙලා තමයි මේ ග්ලයිකෝජන් අණු හැදිලා තියෙන්නේ right ඒකයි ඒ right එතකොට පුතාලා දැන් මෙතන දැන් මේ මෝල්ටෝස් තියෙනවානේ මෝල්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වීමෙන් right මෝල්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකට එකතු වීමෙන් කියන්නේ ග්ලූකෝස් මෝල්ටෝස් හැදෙනවා සුක්‍රෝස් හැදෙන්නේ ග්ලූකෝස් අණුවකුයි ෆ්‍රුක්ටෝස් අණුවකුයි එකතු වෙලා තමයි සුක්‍රෝස් හැදෙන්නේ glucose සහ fructose මම ඒක දෙනවා ඉස්සරහට නෝට් එකේදී ඈ glucose සහ fructose lactose හැදෙන්නේ glucose සහ galactose එකතු වීමෙන් එතකොට මේ ඩයිසැකර් හැදීමේදී glucose අණුවක් සම්බන්ධ වෙලාම තියෙනවානේ glucose අණුවක් තියෙනවාම තමයි අනිත් එක තමයි වෙනස් වෙන්නේ maltose නම් glucose දෙන්නම glucose sucrose හැදෙද්දී glucose සහ fructose කියන මොනෝසැකරයිඩ් එකතු වෙන්නේ lactose හැදෙන්නේ මෙයයි දෙන්න එකතු වෙලා glucose සහ galactose එකතු වෙලා මෙයා හැදෙන්නේ මෙයයි එකතු වෙලා මේ sucrose කියලා කියන්නේ අපි කන සීනි right sucrose කියලා කියන්නේ අපි කන සීනි තේ බොන්න ගන්න සීනි සුදු සීනි රතු සීනි කියලා කියන්නේ sucrose ග්ලූකෝස් නම් දන්නවනේ ඔයාලා ස්පෝර්ට් මීට් කරනකොට එහෙම දුවද්දී එහෙමනේ ග්ලූකෝස් කන්නේ පැකට් එක පිටින්ම නේ දුවන අය පැත්තක දුවන්නේ නැති අය තමයි කන්නේ පැත්තක ඉඳගෙන නේ හරි එහෙමනේ සාමාන්‍ය වෙන්නේ නේද ස්පෝර්ට් මීට් එක එහෙම තමයි වෙන්නේ ගොඩක් දුරට ග්ලූකෝස් ගේනවා දුවන අය එහෙ දුවනවා හරි ගෙනාපු අය තමයි කන්නේ ග්ලූකෝස් right හරිද right එහෙමත් වෙනවා ඊට පස්සේ ලෙඩ් දුන්න එහෙම දෙනවානේ රයිට් ලෙඩ් දුන්න ඇඟ දුර්වල වුණාම ඒගොල්ලන් කන්න බෑනේ ආහාර ගන්න බැරි වුණාම ග්ලූකෝස් දෙනවා රයිට් හරි එතකොට පුතාලා මේවා පැණි රහයි රයිට් දැන් මේ මොනෝසැකරයිඩ් වල අපි කියන්නේ සරල සීනි මේවත් සීනි තමයි ලැක්ටෝස් රයිට් සීනි තමයි හැබැයි මෙන්න මෙයාලා පැණි රහ නෑ මේ ගැලැක්ටෝසුයි ලැක්ටෝසුයි පැණි රහ නෑ right galactose or lactose පැණි රහ නැහැ මේවා glucose පැණි රහයි fructose පැණි රහයි maltose පැණි රහයි sucrose පැණි රහයි right දැන් මේවා පැණි රස වලින් තමයි හැදෙන්නේ පිෂ්ඨය පිටි පැණි රහයිද බත් කනකොට පැණි රහයිද පාන් කනකොට පැණි රහයිද පැණි දාලා තිබුණොත් නම් පැණි රහයි හරි නැත්නම් පැණි රහක් නැහැ නේ ඇත්තට පාන් කෑවට ඉතින් මෙලෝ රහක් නැහැ නේ පාන් වල නේ right මේ පාන් වල රසක් දැනනවද මොකක් හරි නෑ නේ right පිෂ්ඨය පැණි රහ නෑ සෙලියුලෝස් කියලා කියන්නේ මේ ශාක සෛල තුල සෛල බිත්ති හැදලා තියෙන දේවල් ග්ලයිකෝජන් කියලා කියන්නේ සත්තුල ආහාර ගබඩා වෙලා තියෙන ආකාරනේ right හරි මේක ලියා ගන්නකො එමන යටින් right monosaccharide වර්ග නේ right monosaccharide දැන් කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකයයි monosaccharide කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය සරල සීනි කියලා තමයි හඳුන්වන්නේ ස්පටික ස්වරූපයෙන් කියලා කියන්නේ කැට විදිහට තියෙන්නේ නේ දැන් සීනි කැට තියෙන්නේ ඈ ස්පටික විදිහට තියෙන්නේ සීනි ජලයේ දිය වෙනවනේ ඒ වගේ තමයි මේකත් monosaccharide ජලයේ දිය වෙනවා පැණි රහයි ඔන්න මොනෝසැකරයිඩ් ලක්ෂණ පුතාලා right මොනෝසැකරයිඩ් ලක්ෂණ
එතකොට මොනොසැකරයිඩ් වර්ග තුනක් තියෙනවානේ ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස්. මේ බලන්න එකම සමීකරණයි තියෙන්නේ නේ මේ. C6 12 O6. එකම සමීකරණය තමයි තියෙන්නේ. එතකොට පුතාලා ග්ලූකෝස් තියෙනවා ඔය ඉදුණු පළතුරු වල. පළතුරු පැණි රහයි ඒ තුල තියෙන සීනි හින්දා. right? ඉදුණු පළතුරු වල තියෙනවා ඊළඟට මී පැණි වල තියෙනවා ග්ලූකෝස්. right? අනිත් එක තමයි ඔය පිෂ්ඨමය ආහාරවල ජීර්ණ අන්තඵලය. ඒ කියලා කියන්නේ දැන් අපි බත් කනවනේ. බත් වල තියෙන පිෂ්ඨය. අන්තිමට ඔය පිෂ්ඨය හැදිලා තියෙන මොන වගේන්ද? මොනෝසැකරයිඩ් වලින් නේ. ඒ පිෂ්ඨය කියන්නේ ග්ලූකෝස් වලින් හැදිලා තියෙනවා. right? එතකොට ඒක ආයේ ග්ලූකෝස් බවට කැඩෙනවා. right? කැඩිලා තමයි අපේ සෛල තුලට ශෝෂණයට ඒක අවශෝෂණය වෙන්නේ. right? එතකොට ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවයි. ඒක දන්නවනේ නේ. සෛලීය ශෝෂණයේදී ග්ලූකෝස් බිඳහිලීමෙන් ශක්තිය නිදහස් වේ. ඒ මොකද්ද? අර ප්‍රභා සංශ්ලේෂණ සමීකරණයේ අනිත් පැත්ත. ශෝෂණය දන්නවද සමීකරණය? ශෝෂණ සමීකරණය දන්නවද? ශෝෂණය කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ අනිත් පැත්ත. නේ? ශෝෂණයේදී මොකද වෙන්නේ? ග්ලූකෝස් අණු තමයි බිඳ වැටෙන්නේ. C6යි H12යි O6යි. මේ ග්ලූකෝස් අණුව ඔක්සිජන් එක්ක ක්‍රියා කරනවා. අපි හුස්ම ගන්න ශෝෂණයේදී ඔක්සිජන් හුස්ම ගන්න මේ ග්ලූකෝස් බිඳහැලන්න තමයි. සෛල තුල සිද්ධ වෙන්නේ. right? සෛල තුල ග්ලූකෝස් ඔක්සිජන් සමග දහනය වෙලා මොනවද හදන්නේ? මෙතනින් පිට වෙනවා ශක්තිය. ශක්තිය පිට වෙනවා. හදන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය. right? එතකොට අර විදියම තමයි. right? මෙයා මේ පැත්තට යනවා නම් ප්‍රභා සංශ්ලේෂණය. මේ පැත්තට යනවා නම් ශෝෂණය. right? ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ මේකනේ. මෙතනින් තමයි පටන් ගන්න. මෙතනින් පටන් ගන්න මේ පැත්තට යනවා. ප්‍රභා සංශ්ලේෂණයට අපි ශක්තිය දෙන්න ඕන. දෙන්නේ සූර්යයා තමයි ශක්තිය දෙන්නේ. සූර්යයා තමයි ශක්තිය දෙන්නේ. අපි ශක්තිය දෙන්න ඕන ප්‍රභා සංශ්ලේෂණයේදී. හැබැයි ශෝෂණයේදී ශක්තිය නිදහස් වෙනවා. right? ඒ ශක්තියෙන් තමයි අපි මේ ඉන්නේ. අපි මේ කතා කරන්නේ මේ හිටගෙන ඉන්නේ මේ නේද? මේ අපි සියලුම ක්‍රියා කරන්නේ මේ පිටවෙන ශක්තිය හින්දා. රසායනික ශක්තිය. right? මේ ශක්තිය මොකද්ද? රසායනික ශක්තිය ප්‍රභේදය. right? හරිද? මම මේ මතක් කිරීමක් කරන්නේ ඈ. right. ඒ දෙකත් ඕන යටින් ලියා ගන්නකො ඔය ටේබල් එක යටින්. මේ ටේබල් එකේ ඔයාලා දැන් ප්‍රභා සංශ්ලේෂණ සමීකරණ ලියුවානේ. ශෝෂණ සමීකරණය මෙන්න මෙතනනේ සෛලීය ශෝෂණයේදී ග්ලූකෝස් බිඳහිරීමෙන් ශක්තිය නිදහස් වේ කියන එක. අන්න ඒකට යටින් ලියා ගන්න මෙන්න මෙතන ඉඩක් තියෙනවානේ. අන්න එතනින් ලියා ගන්න මෙන්න මේ සමීකරණය. ශෝෂණ සමීකරණය. ශෝෂණය නේ. එතකොට ශෝෂණය කරන්න අපිට මොනෝසැකරයිඩ් තමයි ඕන වෙන්නේ. ග්ලූකෝස්. ඇත්තටම ග්ලූකෝස්. එතකොට පුතාලා පිෂ්ඨය හැදිලා තියෙන ග්ලූකෝස් එකතු වෙලා. එයා බිඳ හැලෙනකොට ග්ලූකෝස් හැදෙනවා. right? දැන් ඔයාලා දැන් කටට හාල් ටිකක් අරගෙන හපහප ඉන්නකො. කටට හාල් ටික ගත්තු ඒ ගන්නකොටම අපිට පැණි රහක් දැනෙන්නේ නැහැ. ඇයි මොකද පිෂ්ඨේ පැණි රහ නැහැනේ. හැබැයි ටික වේලාවක අපි මේක හපහප ඉන්නකොට කටේ ගිලින්න හොඳ නැහැ. right? හපහප ඉන්නකොට අපේ කටේ තියෙනවනේ එන්සයිම්. right? ඇමයිලේස් කියලා එන්සයිම් එකක් තියෙනවා. right? ඒක ඉස්සරහට අපි ඉගෙන ගන්නවා. ඒ එන්සයිම් ක්‍රියාකාරීත්වයෙන් පිෂ්ඨය ග්ලූකෝස් බවට පත් වෙනවා. කට ඇතුලේදීම. හරි? අපි ගිලින්න නැතුව හපහප ඉන්නවා නම්
අන්න ග්ලූකෝස් බවට පත් වුණාම තමයි අපිට පැණි රහ දැනෙන්නේ. right? පොඩ්ඩක් කරලා බලන්න ටිකක් ඔය හපහප ඉන්නකෝ. හාල් මිටක් කරගෙන හපහප ටිකක් කරලා හිටපම අන්තිම හරියදී නිකන් අපිට නිකන් පැණි රහක් දැනෙනවා. ඒ හැදෙන්නේ අර පිස්ටේ බිඳෙහිලා මෙතන ග්ලූකෝස් හැදෙන හින්දා. ග්ලූකෝස් පැණි රහයි. හරිද පුතාලා මේක ලියාගත්තද? ඔව් සර්. right. හරි. එතකොට මෙන්න මේ ටික බලා ගන්න ඕන. මෙතන පිෂ්ඨමය ආහාරවල ජීර්ණ අන්තඵලයයි. මොකද්ද? ග්ලූකෝස්, right? ෆ්‍රුක්ටෝස් තියෙනවා ඉදුණු පළතුරු වල, මී පැණි වල, කැරට් වල එම ෆ්‍රුක්ටෝස් තියෙනවා. ෆ්‍රුක්ටෝසුත් පැණි රහයි. right? පළතුරු ඉදෙනකොට ෆ්‍රුක්ටෝස් හැදෙනවා. right? ඉදෙනකොට හැදෙනවා. right? අපි කියනවා පළතුරු සීනි කියලා කියනවා. පළතුරු සීනි. ඉදෙනකොට හැදෙනවා. කියන්නේ ඉදෙන පළතුරු වල එතකොට ග්ලූකෝසුත් තියෙනවා, ෆ්‍රුක්ටෝසුත් තියෙනවා. right? ඉදෙන පළතුරු වල ග්ලූකෝසුත් තියෙනවා, ෆ්‍රුක්ටෝසුත් තියෙනවා. එතකොට පැණි රහෙන් වැඩිම සීනි තමයි ෆ්‍රුක්ටෝස් කියලා කියන්නේ. ග්ලූකෝස් වලට වඩා පැණි රහයි ෆ්‍රුක්ටෝස්. හරි? මෙන්න මෙතන මේ පැණි රස වැඩිම සීනි කියන එක highlight කරගන්න. පැණි රස වැඩිම සීනි කියන එක highlight කරගන්න. right? එතකොට ගැලැක්ටෝස් අනිත් එක තමයි ගැලැක්ටෝස්. ගැලැක්ටෝස් තියෙන කිරි ආහාරවල පුතාලා. හරි? ශාක තුල ගැලැක්ටෝස් ඊටාත්ම සුළුෙන් තමයි තියෙන්නේ. හරිද? මේක ඇවිල්ලා සත්තු තුල ගොඩක් තියෙන සීනි වර්ගය. සත්තු තුල හැදෙන සීනි වර්ගය ගැලැක්ටෝස්. right? කිරි වල එහෙම තියෙනවා. right? කිරි ආහාරවල තියෙනවා ගැලැක්ටෝස්. මව් කිරි වල තියෙනවා, එළ කිරි වල තියෙනවා ගැලැක්ටෝස්. right? ඒතර ලැක්ටෝස් ජීර්ණයේ අන්තඵලය. ලැක්ටෝස් කියලා කියන්නේ මොකද්ද? ලැක්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩ් නේ. ඒතර ඩයිසැකරයිඩ් හැදෙන්න මොනවද සම්බන්ධ වෙන්නේ? ග්ලූකෝස් සහ ගැලැක්ටෝස්. හරි? එතකොට ලැක්ටෝස් ජීර්ණ වීමේදී කියන්නේ ලැක්ටෝස් කැඩෙනකොට ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් හැදෙනවා. අන්තඵලය කියන්නේ කෙලවර අන්තිමට හැදෙන එක නේ. හැබැයි මේව පැණි රහ නැහැ. right? ඒක පැණි රහ නැහැ. right. හොඳයි. දැන් අපි ඊළඟට යන්නේ ඩයිසැකරයිඩ් වලට. right? ඩයිසැකරයිඩ් වල. මේක පුතාලා ඉතින් ඔයාලා කියවලා තමයි මේව පාඩම් කරගන්න ඕන. right? මේක එකපාරටම ඔළුවට මතක හිටින්න එකක් නැහැ. මේක ඉතින් දෙපාර තුන් පාර කියවන්න ඕන. ලිය පොඩ්ඩක් පාඩම් කරන්න. එතකොට තමයි ඔය කරුණු ටික ඔළුවට යන්නේ ඇත්තටම. right? එතකොට මෝල්ටෝස්. මේ තියෙන රසායනික සූත්‍රය, මෝල්ටෝස් වල රසායනික සූත්‍රය, සුක්‍රෝස් වල රසායනික සූත්‍රය මෙන්න, ලැක්ටෝස් වල රසායනික සූත්‍රය මොකද? එකම රසායනික සූත්‍රය නේ එතනක් තියෙන්නේ. අර ග්ලූකෝස් වල ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස් වල තියෙන්නේ C6යි H12යි O6යි නේ. එතකොට ඒවා දෙකක් එකතු වෙලා හැදෙන්නේ ඩයිසැකරයිඩ්. එතකොට ඩයිසැකරයිඩ් වල තියෙන එකම රසායනික සමීකරණය මොනවද තියෙන්නේ? C12යි H22යි O11යි. C12යි H22යි O11යි. right? එකම රසායනික සමීකරණය තමයි තියෙන්නේ. එතකොට මෝල්ටෝස් මට කියන්න බලන්න මෝල්ටෝස් කොහොමද හැදෙන්නේ? මෝල්ටෝස් හැදෙන්නේ කොහොමද? මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩ් හැදෙන්නේ කොහොමද? ඔව් ග්ලූකෝස් සහ ග්ලූකෝස්. ග්ලූකෝස් එකතු වෙලා මෝල්ටෝස් හැදෙනවා. right? එතකොට පුතාලා ඔය මේ පෙරෝහණ වෙන බීජවල, ඒ කියන්නේ පැලවෙන බීජවල මෝල්ටෝස් තියෙනවා. පැලවෙන බීජවල. දැන් හිතන්නකෝ දැන් පැලවෙන මුම් බීජ. දැන් ඔයාලගේ දෙට මුං ඇට ගෙනාව කියන්නකෝ. දැන් මුං ඇට පැලවෙනවා. මුං ඇට පැලවෙන මොහොතේ ඒ මුං ඇටවල තුල තියෙන මෝල්ටෝස්. හැබැයි පැලවෙන්න කලින් තියෙන්නේ පිෂ්ඨය. right? පැලවෙන්න කලින් තියෙන පිෂ්ඨය. හැබැයි පැලවෙන මොහොතේ තියෙන්නේ මෝල්ටෝස්. මොකද අර පිෂ්ඨය අතරමැදි අවස්ථාවක් තමයි මෝල්ටෝස් කියලා කියන්නේ. පිෂ්ඨේ ජීර්ණය වීමේදී අතරමැදි අවස්ථාවක් තමයි මෝල්ටෝස්. right? right. එතකොට මෙන්න මෙතන මෙන්න මේක යටින් පුතාලා මෙන්න මෙතන මේ
ග්ලූකෝස් ග්ලූකෝස් මෙතන ධන නේ මෙතන ඊතලයක් අඳින්න ඊතලයක් මෝල්ටෝස් සහ ජලය හැදෙන්නේ මෙතන ඊතලයක් ඒකේ රසායනික සමීකරණ ලියා ගන්නකො මෙන්න මෙතනම මේ විදිහට right ඔතන දීලා තියෙන වචන සමීකරණනේ රසායනික සමීකරණ ලියන්නේ මෙහෙමයි ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා හැදෙන්නේ C6යි H12යි O6යි තවත් ඒ වගේ C6යි H12යි O6යි right හරිද එතකොට මේ දෙන්න එකතු වීමෙන් එක ජල අණුවක් පිට වෙන පුතාලා මේ දෙන්න හැදෙනකොට එක ජල අණුවක් පිට වෙනවා එතකොට හැදෙන්නේ ওই ටිකනේ හැදෙන්නේ නේ එතකොට මෙතන C6 එහෙමම තියෙනවා H 12යි 12යි 24යි 24න් මෙතන දෙකක් ගියාට පස්සේ ඉතිරි 22යි ඔක්සිජන් 6යි 12යි 12න් මෙතනින් එකක් ගියාට පස්සේ ඉතිරි වෙන්නේ 11යි මේක තමයි මෝල්ටෝස් වල රසායනික සූත්‍රය right මේක ලියා ගන්න වචන සමීකරණ ලියා ගන්න එතන right එතකොට මේ මොකද්ද මේක මෝල්ටෝස් හරි එතකොට අපි ගත්තොත් එහෙම මේ මොනවද අනිත් එක සුක්‍රෝස් වල අපි ගත්තොත් එහෙම සුක්‍රෝස් වල රසායනික සූත්‍රය ගත්තොත් එහෙම සුක්‍රෝස් හැදෙන්නේ කොහොමද ග්ලූකෝස් අණුවකුයි ෆ්‍රුක්ටෝස් අණුවකුයි ෆ්‍රුක්ටෝස් තුලක් තියෙන්නේ මේ රසායනික සූත්‍රයමයි නේ ෆ්‍රුක්ටෝස් වල තියෙන්නේ මේකමයි right එතන ෆ්‍රුක්ටෝස් උත් C6යි H12යි O6යි ෆ්‍රුක්ටෝස් උත් මේ එකම සමීකරණ තමයි තියෙන්නේ නේ එතකොට හැදෙන්නේ ඉතින් ආයේ මේකම තමයි අපි මෙතන නම විතරක් වෙනස් කරලා ලියනවා right එතනත් හැදෙන්නේ ඕකමයි C6යි H12යි O11යි ජලය පිට වෙනවා මේකම හැදෙන්නේ මෙතන නම විතරක් අපි වෙනස් කරමු මොකක් කියලාද සුක්‍රෝස් කියලා සුක්‍රෝස් right ලැක්ටෝස් කොහොමද හැදෙන්නේ ලැක්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් අණුවක් සහ ගැලැක්ටෝස් අණුවක් එකතු වෙලා right ඒ දෙන්නගෙත් එකම සමීකරණය තමයි තියෙන්නේ C6යි H12යි O6යි ඔන්න ග්ලූකෝස් අණුව මෙන්න ගැලැක්ටෝස් අණුව ඒත් ඕකමයි නේ මේකමයි හැදෙන්නේ නේ C6යි H12යි O11යි ජල අණුවක් පිට වෙනවා මේකේ නම අපි ලියනවා මොකක් කියලාද ලැක්ටෝස් කියලා right ලැක්ටෝස් කියලා එතකොට මෙන්න මේ සමීකරණ තුන ඔයාලගේ ටේබල් එකේ මෝල්ටෝස් යටතේ අතන ලියා ගන්න සුක්‍රෝස් යටතේ ලියා ගන්න මේකම මේ සමීකරණ යටතේ ලියා ගන්න ලැක්ටෝස් එතන අතර කිරි ඉඩ තියෙන තැනකින් ලියා ගන්න ලැක්ටෝස් වලත් අර කිරි ආහාර වල ඇත කියලා තියෙන ඊට යටින් නම් ඉඩක් තියෙනවා නේ කුඩාවට ලියා ගන්න පුතාලා මතක හිටින්න මොකක් හරි තේරෙන්නේ නැති තැනක් තියනවද නෑ නේද පැහැදිලි නේද කතා පැහැදිලිද සයුරි පැහැදිලිද ඔව් සර් right
ලියාගෙන ඉවරයි නේ පුතාලා ඉවරයි කියන්න. ඉවරයි. right. එතකොට අතන මතක තියාගන්න මෝල්ටෝස් පවතිනවා ප්‍රරෝහණය වන බීජ තුල. මුම් බීජ පැලවෙන මුම් බීජ තුල එහෙම මෝල්ටෝස් තියෙනවා. right. සුක්‍රෝස් කියලා කියන්නේ සීනි ඔය රතු සීනි සුදු සීනි වල එහෙම ඒ කියන්නේ සුක්‍රෝස් සීනි. බීට් වල තියෙනවා උග්ගස් වල තියෙනනේ උක් වල තියෙනවා බීට් වල තියෙනවා සුක්‍රෝස්. right. ඊට පස්සේ තව තියෙනවා බීට් සහ උක් වල තියෙනවා නේ රයිට් ඒක හරිනේ ඒක මම කිව්වා ඊට අමතරව පුතාලා සුක්‍රෝස් තියෙනවා ප්ලෝයමීය ශාකවල ප්ලෝයමීය යුෂ රයිට් ඒකල කියන්නේ දැන් ඔය ප්ලෝයමීය යුෂ කියලා කියන්නේ ඔය රා පෙරන්නේ රයිට් රා පෙරනකොට කිතුල් ගහේ මල කපනවා කිතුල් ගහේ මල කැපුවම ඒ එන්නේ ප්ලෝයමීය යුෂ ඒක කියන්නේ අර ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ආහාර තමයි ඒ රයිට් ඒ කියන්නේ ගමන් කරනවා රයිට් වෙනස් ශාක පටක දක්වා ගමන් කරනවා ඒ ගමන් කරන මොහොතේදී තියෙන්නේ සුක්‍රෝස් විදිහට තියෙන්නේ රයිට් ජලයේ දිය වෙනවනේ රයිට් සුක්‍රෝස් විදිහට තමයි තියෙන්නේ මොකද පිෂ්ඨය දිය වෙන්නේ නැහනේ පිෂ්ඨයේ ජලයේ ඇල් ජලයේ දිය වෙන්නේ නැහැ රයිට් දැන් ප්‍රභා සංශ්ලේෂණයේදී ග්ලූකෝස් නිපද වෙනවා ඊට පස්සේ ඒ ග්ලූකෝස් ගහේ අනෙකුත් තැන් වලට යන්නේ සුක්‍රෝස් විදිහට right හරිද එතකොට ප්ලෝයමීය පටක තුල සුක්‍රෝස් තියෙනවා right හරි ලැක්ටෝස් තියෙන කිරි ආහාර වල තියෙන්නේ හරි ශාකවල නැති එකම සීනි වර්ගය තමයි ලැක්ටෝස් ශාකවල නැහැ ලැක්ටෝස් තියෙන්නේ සත්තු තුල තියෙන්නේ right කිරිවල හරි එතකොට ඔකේ දීලා තියෙනවා අපි දැන් අපි ගත්තොත් එහෙම එලකිරි හා මව්කිරි සැසඳු විට එලකිරි වල තියෙනවා ලැක්ටෝස් 4ක් සහ 6ක් වගේ ප්‍රමාණයක් ප්‍රතිශතයක් මව්කිරි වල තියෙන්නේ 5ක් සහ 7ක් ඒ කියන්නේ එලකිරි වලට වඩා මව්කිරි ගුණයි නේ මව්කිරි වල වැඩිපුර තියෙනවා ලැක්ටෝස් එලකිරි වලට වඩා right ඒකත් මතක තියාගන්න හරි එතකොට ලැක්ටෝස් පැණි රහ නැහැ අනිත් දෙකම පැණි රහයි right ඔන්න දැන් අපි ඊළඟට යන්නේ පොලිසැකරයිඩ් වලට right පොලිසැකරයිඩ් කියලා කියන්නේ මොකද්ද පොලිසැකරයිඩ් කියලා කියන්නේ මොනෝසැකරයිඩ් බහු අවයවීකරණය වීමෙන් තමයි පොලිසැකරයිඩ් හැදලා තියෙන්නේ right මොනෝසැකරයිඩ් දෙකක් එකතු වීමෙන් ඩයිසැකරයිඩ් හැදෙනවා මොනෝසැකරයිඩ් ගොඩක් එකතු වීමෙන් පොලිසැකරයිඩ් හදනවා නේ පොලිසැකරයිඩ් තුනක් ගැන අපි ඉගෙන ගත්තා මොනවද සෙලියුලෝස් පිෂ්ඨය සහ ග්ලයිකෝජන් සෙලියුලෝස් කියලා කියන්නේ ශාක සෛල බිත්ති වල තමයි පවතින්නේ මේක සහ ශාක තන්තු වල right අපි කියන්නේ තන්තුමය ආහාර ගන්නවා නම් ගොඩක් හොඳයි කියන්නේ කියන්නේ මලබද්ධයෙන් වළක්වා ගන්න පුළුවන් නේ right මලබද්ධය කියලා කියන්නේ මොකද්ද ඒක කියන්නේ টয়ලට් යන්න හරි අමාරුයි නේ ඒක කියන්නේ බඩ වේලලා වගේ right බඩ වේලලා වගේ ඒකින්ද තමයි තන්තුමය ආහාර ගන්න ඕන විශේෂයෙන්ම කෙසෙල් වල එහෙම තන්තු තියෙනවා කෙසෙල් වල අඹ වල පළතුරු එහෙම right අපි ওই ආහාරයක් අපි ගත්තට පස්සේ පළතුරක් කන්නේ ඒ තන්තු අපි පිටින් ලබා ගන්නවා right තන්තු ලබා ගන්න තමයි අපි පළතුරු කන්නේ තන්තුමය ආහාර අපි ගන්නකොට ආහාර ජීර්ණයත් පහසු කරනවා right එතකොට මලබද්ධයෙන් වළක්වා ගන්න පුළුවන් කියන්නේ හොඳට টয়ලට් යනවා ගියාම right හරි එතකොට ඒ තන්තු හදන්නේ මොනවද තන්තු හැදෙන්නේ මොන වගේද සෙලියුලෝස් වලින් හරි සෙලියුලෝස් කියලා කියන්නේ ජලයේ දිය වෙන්නේ නැහැ ජලයේ අද්‍රාව්‍යයි right මිනිස්සු තුළ ජීර්ණය නොවේ right මෙතන ලියන්න පුතාලා මෙහෙම ලියන්න සෙලියුලෝස් ජලයේ අද්‍රාව්‍ය වේ සෙලියුලෝස් ජලයේ අද්‍රාව්‍ය වේ කියන්නේ දිය වෙන්නේ නැහැ
right හරි ඊළඟට පිස්ටේ නේ පිස්ටේ දන්නවනේ නේ ධාන්‍ය වල අලවල කොස් වල නේද ඒ වගේ තියෙනවා ශාකවල ආහාර ගබඩා කරන්නේ පිස්ටේ ලෙසයි right ශාකවල ගබඩා කරන කාබෝහයිඩ්‍රේට් වර්ගය තමයි පිස්ටය සතුන්ගේ නම් කාබෝහයිඩ්‍රේට් ගබඩා කරන ආකාරය තමයි ග්ලයිකෝජන් නේ මෙයා පැත්තේ තියෙන්නේ සත්ව අක්මාවේ පේශිවල එහෙම තියෙනවා ග්ලයිකෝජන් නේ right සතුන්ගේ සිරුර තුල සංචිත කරන කාබෝහයිඩ්‍රේට් වර්ගය හරි right දැන් මට මෙහෙම කියන්නකෝ ශාක තුල ආහාර ගබඩා කරන්නේ කොහොමද මොන විදියටද උත්තර කියන්න පිස්ටේ ලෙස සතුන් තුල ආහාර ගබඩා කරන්නේ මොන විදියටද ග්ලයිකෝජන් ලෙස නේ ග්ලයිකෝජන් ලෙස රයිට් ඒක මතක තියාගන්න ඕනේ හරි ඊට පස්සේ මෙන්න මේක ලියා ගන්න ඩයිසැකරයිඩ් නිර්මාණය වන ආකාරය නේ අපි දැන් උඩින් ලිව්වේ උඩ ලිව්වේ ආන් ඒක තමයි මෙතනම ලියන්න ඕනේ රයිට් ඩයිසැකරයිඩ් නිර්මාණය වන ආකාරය මොනවද මොනෝසැකරයිඩ් ධන මොනෝසැකරයිඩ් ඊතලයක් ඩයිසැකරයිඩ් ලියන්නකෝ මෙතන ලියන්න මොනෝසැකරයිඩ් ධන මොනෝසැකරයිඩ් ඊතලයක් ඩයිසැකරයිඩ් වචන සමීකරණය මොනෝසැකරයිඩ් ධන මොනෝසැකරයිඩ් ඊතලයක් ඩයිසැකරයිඩ් ධන ජලය ජල අණුවක් පිට වෙනවනේ right ජල අණුවක් පිට වෙනවනේ මම මේ ලියලා තියෙන ඇත්තටම right වචන සමීකරණය උඩින් ලියන්න මොනෝසැකරයිඩ් ධන මොනෝසැකරයිඩ් ඊතලයක් ඩයිසැකරයිඩ් ධන ජලය කියලා උදාහරණ ලියා ගන්න ඩයිසැකරයිඩ් උදාහරණ දැන් ඔයාලා දන්නවන්නේ තනියම ලියන්න බලන්න එතන මොනවද ඩයිසැකරයිඩ් කියලා right සමීකරණයක් තියන්න මෙහෙම ලියන්න පුතාලා මෙතන මේ එක සමීකරණයක් ලියා ගන්න මොනෝසැකරයිඩ් මේකට යටින් ඩයිසැකරයිඩ් කියලා ලියන්න right ඩයිසැකරයිඩ් ධන ජලය සමීකරණය right මොනෝසැකරයිඩ් මේකට යටින් ඩයිසැකරයිඩ් කියලා ලියලා ජලය Excuse me, sir. ඔව් Sir, අර සමීකරණය කියන තැනට මොකද්ද ලියන්න ඕනේ? ඔව් දැන් මෙතන උඩින් අපි වචන සමීකරණය ලියුවානේ මොනෝසැකරයිඩ් ඊතලයක් ඩයිසැකරයිඩ් ධන ජලය උදාහරණ මොනවද ඩයිසැකරයිඩ් උදාහරණ ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස් උදාහරණ right මෙතන සමීකරණයේ යටතේ ලියන්න මෙන්න මේක තමයි මම ලියන්න කිව්වේ මෙතන ලියන්න මේක ලියන්න එන්න මේක ලියන්න right යටින් ඩයිසැකරයිඩ් කියලා ලියන්න Thank you, sir. right
හරිද? ලිව්වද? ඔව් සර්. right. හරි. එහෙමනම් පුතාලා අපි අදට මෙතනින් පාඩම නවත්තමු. එතකොට අපි ආයේ හම්බ වෙන්නේ අඟහරුවාදා. right? අඟහරුවාදා හවස 7:00ට තමයි පන්තිය පැවැත්වෙන්නේ. ඊළඟ කොටස අපි එතෙන්දී සාකච්ඡා කරමු. ඔයාලා මේක හොඳට පාඩම් කරගන්න. ලියලා පාඩම් කරනකොට කටු වැඩ කරන්න. කොළ කැලලක් අරගෙන මේ සමීකරණ ලියන්න. වචන ටික ලියන්න කොච්චරවත්. එතකොට තමයි හොඳට මතක හිටින්නේ. හරිද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ගැටලුවක් තියෙනවද? නෑ සර්. right. ඔයාලගේ ඉස්කෝලේ යාළුවෝ තව කවුරු හරි ඉන්නවා නම් මම දාන link එක share කරන්න. නැත්නම් post එකක් හරි කමන්නේ share කරන්න. තව යාළුවෝ දෙතුන් දෙනෙක් එකතු කරගන්න පුළුවන් නම් try එකක් දෙන්න. right. මම පැහැදිලිද කියලා දෙනවා. ඔව් සර්. right. ඔව් right. පොඩි ස්පීඩ් එකක් එක තමයි යන්න ඕන පුතාලා. මොකද පාඩම් 20ක් තියෙනවා. ඕක කවර් කරන්නත් එපයිනේ. ඒකට මම වැඩිපුර මේ තියරි මෙහෙම ලිව්වට ඕක හොඳට ඔළුවට යන්නේ නැහැ, ප්‍රශ්න කරන්න ඕන. right? පේපර්ස් වලට උත්තර ලියන තරමට තමයි ඕක හොඳට ඔළුවට වදින්නේ. ඉතින් මම වැඩිපුර පේපර්ස් කරන තමයි බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රශ්න දෙකක් තුනක් දෙනකොට ටික කීපයක් දෙනවා ලියන්න කියලා. right? කියන්න මේක හොඳට පාඩම් කරගන්න. ඔයාලා මට මේ මගේ අර WhatsApp අංකයට දාන්න නමයි පාසලයි විස්තරේ දාන්න. මේකට දැම්මනම් ඒක කමන්නේ නැහැ. හරි. එහෙමනම් පුතාලා මම එහෙමනම් අදට පන්ති නවත්තනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. good night. අයිබෝවන් සර්. අයිබෝවන්. අයිබෝවන්. සර්. අයිබෝවන්. Thank you sir.